හොඳයි. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි සමග සම්බන්ධ වෙලා ඉන්නවා හාබිබේ එකෙන් දොස්තර චන්දන ජයසිංහ මහත්මයා. මම ඉස්සෙල්ලාම සුරේෂ් ඔයාව අන්මියුට් කරන්නම්. ඔයා වීඩියෝ එක ඔන් කරගෙන ඔයාගේ දහම් ගැටලුව චන්දන මහත්මයා වෙත ඉදිරිපත් කරන්න පොඩ්ඩක් ඉන්න මම ඒක ක්ලියර් කරගන්නවා. හරි ධම්මික හරි නේද? මම ඇහෙනව නේද? වාක්‍යන කියන හරි හරි එන්න මම ගන්න. සුරේෂ් ඔයාගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න චන්දන මහත්මයා විතර සියලු දෙනාම චන්දන මහත්මයා ඉතාම ගෞරවයෙන් මේ සංවාදය සඳහා මේ දහම් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පිළිගන්න මම චන්දන මහත්මයා ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අපිත් සමග නිතර සම්බන්ධ වෙන හාවිබේ ඔස්ට්‍රේලියා බ්‍රිස්බේන් ක්වීන්ස්ලන්තයේ හාවිබේ එකේ පදිංචිලා ඉන්නේ. අලුතෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැ. ඔබතුමා මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා මේ සියලු දෙනාගේ දහම් ගැටලු නිරාකරණය කර ගැනීමට ඔබතුමාගේ වටිනා කාලය මේ වෙලාවේ කැප වෙලා හිටියා වෙන වැඩකට මම සමාව අයදිනවා ඒ ඔබත් එක්ක සම්බන්ධ වෙලා හිටපු අනිකුත් සියලු දෙනාගෙන් ඒ අයට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඉතාම වැදගත්. අපිත් එක්ක සම්බන්ධ වෙන්න මෙතන YouTube එකේ 150කට වැඩි ඉන්නවා. මෙතන තවත් 75 කණ්ඩායමක් ඉන්නවා මේ වෙලාවේ Zoom එකේ. කන්දමලි ඔබට බොහොම පිං. මම හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරනවා මේ කරන්නා වූ උතුම් ධර්ම දානය වෙනුවෙන් ඔබට පතනා වූ බෝධියකින් වහවහ නිවන් සුවත් වේවා මේ කරන්නා වූ මහඟු කර්තව්‍ය වෙනුවෙන්. ඔබතුමාට බාරයි මයික්‍රොෆෝනේ. හොඳයි ධම්මිකය. ඒ ප්‍රශ්න තියෙන එකට අහන්න කියන්න. හෙලෝ චන්දන මහත්තයා. ඔව් කියන්න. මම සුරේෂ් මේ මෝල්ඩිස් වලින්. ඔව්. මට තියෙන ගැටලුව දැන් අපිට පුළුවන් ඇස්ට්‍රල් බොඩි එක ශරීරයෙන් ගලවන්න. එතකොට අපි මැරෙනකොට අපේ ඇස්ට්‍රල් අපේ ඇස්ට්‍රල් බොඩි එක ශරීරයෙන් අයින් වෙනවනේ. ඔව්. එතකොට මේ අවස්ථා දෙකම සමානයිද? පංචස්කන්ධය අතින් මේ සියලු ප්‍රොපර්ටිස් අතින් මේ අවස්ථා දෙකම සමානයිද? ඒක නම් මට ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්න දැනුමක් නැහැ. ඇස්ට්‍රල් දැන් අපි මරණය ගැන කියද්දී තථාගතයන් වහන්සේගේ මරණය ගැන දේශනා තියෙන්නේ මොකද්ද මේ මරණය කියලා අහුවාම කියන්නේ චුති චවනතා වේදෝ අන්තරදානෝ කාලකිරියා මච්චු මරණං කන්දානම් වේදෝ කලේබරස්ස නික්කේපෝ ජීවිතේන්ද්‍රයක උපච්ඡේදෝ කියලා මේ මරණය වෙන සීක්වන්ස් එකක් කියනවා. එක එක සිද්ධීන් ටිකක් මේ මරණය පිළිබඳ දැන් අපි ಜಾති ඇති වෙන්න වගේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බති ඇති වෙනවා වගේ අර සිත පංච උපාදානස්කන්ධය ඇති වෙනවා වගේ මෙතන මරණය ගැන විස්තර කරද්දී ඔය ටික තමයි කියලා තියෙන්නේ. ඒක ඉතින් හරි අර්ථකථනයක් වැඩි විස්තරයක් චිත්‍රකේ මට හම්බෙලා නැහැ. නමුත් එතන ඒ කියන දෙයි මට වැටහෙන්නේ නම් මේ පංච උපාදානස්කන්ධය කන්දානම් ભેදෝ පංච උපාදානස්කන්ධයන්ගේ ભેදය වෙලා කලේබරස්ස නික්කේ පොතත්වය. කලේබරස්ස කියන්නේ බාර කියනවා පංච උපාදානස්කන්ධයකින් තව නමක් තමයි බාර. කලේබාර කියන්නේ මේ පංච උපාදානස්කන්ධය අපි ගොඩ ගහගෙන අපි මේ පංච උපාදානස්කන්ධේ කරේ තියන් ඉන්නවට කියන කලේබාර කියලා. මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්ගේ නික්ම යාමක් ගැන තමයි කියන්නේ. එතෙන් ජීවිතේන්ද්‍රය උපච්ඡේද වෙනවා. ජීවිතේන්ද්‍රය නැති වෙලා යනවා. ඒකට පෙර පංච උපාදානස්කන්ධයේ නික්මලා යන්න කලින් සිද්ධි ටිකක් කියනවා. ඒකේ ඒ වචනාර්ථයෙන් නිරුක්තාර්ථයෙන් තේරෙනවා මිසක් ඒකේ වැඩි විස්තරයක් ත්‍රිපිටකේ මට කොහෙවත් හම්බෙලා නැහැ කොහොමද ඒක ගන්න කියන එක. හැබැයි එතන කතා කරන්නේ මේ සම්මත මරණයෙන් ඔබට ගිය පංච උපාදානස්කන්ධයන්ගේ නික්ෂේපයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් දැන් ඔය ඇස්ට්‍රල් බොඩි එකත් එක්ක තියෙන කතන්දර තියෙන්නේ සයන්ටිෆික් වර්ල්ඩ් එකේ තියෙනවා. මට පෞද්ගලිකව මේ ඇස්ට්‍රල් බොඩි එකෙන් වෙන් වෙලා ගිය හම්බෙලා තියෙනවා. මගේම ලෙඩෙක් ඉන්නවා එක අවස්ථාවක ඇස්ට්‍රල් බොඩි එකෙන් වෙන් වෙලා ගිහිල්ලා එයාට ගිය අවස්ථාවේ යන්න කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ටික වෙලාවකින් නැවත බොඩි එකට ආපු.
එක්කෙනෙක් ගැන මගේ පෞද්ගලික මම දන්නවා. ඉතින් ඒකෙදී වෙන සිද්ධාන්තය ධර්මානුකූලව කොහොමද වෙන්නේ තථාගතයන් වහන්සේ ඒක හරියට විස්තර කරන්න මට හම්බෙලා නැහැ. අභයහාමුදුරන්ගේ පොඩ්ඩක් ওই ප්‍රශ්නේ අහන්න. මොකද අභයහාමුදුරෝ ওই පිළිබඳව මම හිතන්නේ ලොකු මේ දැනුම් පරාසයක් තියෙන කෙනෙක්. මේ උන්වහන්සේ ඔක මම හිතන්නේ බොහෝ දුරට දන්නවා. මම දන්නේ පංච උපාදානස්කන්ධය කොහොමද අයින් වෙන්නේ කියන එක ගැන විතරයි. හෙලෝ ඔව්. චන්දන මහත්තයා දැන් තව ප්‍රශ්නයක් මට තියෙනවා දැන්. ඔව් මට පැහැදිලි ඔබ කිව්ව කාරණේ. ඒ අපි තව ටිකක් හාමුදුරන්ගෙන් අහගමු. මේ මට තව ගැටලුවක් තියෙනවා දැන්. අපිට මේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න විඥාණයෙන් කොහොමද අපිට පංචස්කන්ධය අසකන්ධාසය දිව ශරීරය මනසෙම ක්‍රියාත්මක වෙනවනේ. එතකොට මට පොඩ්ඩක් මනසින් මේක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මට හරියට වැටි මොකද විඥාණය මනසින් වෙන්නේ? දැන් අපිට දැන් අපි පංචස්කන්ධය අපි කියන්නේ අසකන්ධාසය දිව අපේ මේ අසකන්ධාසය දිව ශරීරයේ මනස කියන අපි අපි මේ සියලු ඉන්ද්‍රියන් වලින් පංචස්කන්ධය ගොඩ නැගෙනවනේ. පංචස්කන්ධය විපාක අවස්ථාව අන්න එතකොට මට පොඩ්ඩක් විපාක අවස්ථාව මට තේරෙනවා ඒක අභ්‍යාකෘතයි. එතකොට අනික අවිද්‍යා පංච සංකාරයෙන් ගොඩ නැගෙනවා අපේ භවය ගමන. එතකොට මට චුට්ටක් මට විස්තර කරලා දෙන්න මේ මනසින් ගොඩ නැගෙන පංචස්කන්ධය පොඩ්ඩක් කොහොමද කියලා. ඒක මට චුට්ටක් පැහැදිලි මදි එතන. මේම ඔය සියල්ලම වෙන්නේ මනසේ. මේ කියනවා චිත්තං ඉතිපි මනෝ ඉතිපි විඥානං ඉතිපි කියලා පංච උපාදානස්කන්ධය හැදෙන තැන ඒ සියල්ල එක කොටකට දානවා. දැන් ඔය පංචස්කන්ධය හැදෙන එක පංච උපාදානස්කන්ධය හැදෙන එකත් සිතේ තියෙන ක්‍රියාවලිය. මූලිකව පංචද්වාරයෙන් ආපු ඒ යම්කිසි අරමුණක් අව්‍යාකෘතව හදාගත්ත අරමුණ ඒකට නැවත මන ක්‍රියාත්මක කළා මන ධම්ම ගැටලා ඒ අවස්ථාවෙත් හැදෙන අව්‍යාකෘත මන ධම්මත් එක්ක හැදෙන විඥානයක් තියෙනවා. ඒකට කියනවා විපාක අවස්ථාවේ විඥාන හේවත් පබස්සර සිත. මෙන්න මේ පබස්සර සිත අවස්ථාව දක්වා අව්‍යාකෘතයි ඒ වෙනකන් කුසල අකුසල මොනවත් නැහැ. කෙලෙස් ධර්ම මොනවත් නැහැ. මෙන්න මේකට ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට. මේකට ආගන්තුක වූ උපක්ඛිලේස වලින් කිලිටි වෙලා උපක්ඛිලේස කියන්නේ රාග, ද්වේෂ, මෝහ කියන ආගන්තුක උපක්ඛිලේසයන්ගෙන් තමයි පංච උපාදානස්කන්ධයක් කියන එක හදාගන්නේ. එතකොට ඒ අවස්ථාව සිද්ධ වෙන්නේ මේ සිතෙන් වෙන ක්‍රියාදාමයක්. මේ සිත ඇතුලේ සිද්ධ වෙන පටිච්ච සමුප්පාදේ මේ එතකොට විඥාන හදා ගන්නවා කියන සිද්ධාන්ත. මේ සියල්ලම සිතේ සිදුවන ක්‍රියාදාමයන් දුන්නා. ඒක ඒ අවස්ථාවනෝ ඒ තැන් වලට නම් දෙනවා. මේක පංචස්කන්ධය, මේක පංච උපාදානස්කන්ධය. මෙන්න මේ අවස්ථාවේ තමයි පච්චුප්පන්න රාග ද්වේෂ මොහ මුසු වෙන්නේ කියලා ඒ අවස්ථානුව ඒකට නම් දෙනවා. එහෙම නැත්නම් ඒක අර මන වෙන් කරලා එහෙම ගන්න ක්‍රමවේදයක් නම් මම දන්නේ නැහැ. එතකොට මේ චන්ද්‍ර මහත්මයාට තව ගැටලුවක් තියෙනවා. දැන් අපිට ගොඩක් දැන් ඔය අර මම අහලා තියෙනවා දැන් අපිට ශරීරයට දැනෙන්නේ චෛතසිකනේ. දැන් අපිට වේදනාව කියන එක අපි පංචස්කන්ධයෙන් ගොඩනගෙන වේදනාව සියලුම අපේ පැගල්ටි සරහා අපිට ඒක මනසරා ගිහිල්ලා අපි මේ උපාදානය කරගෙන යන ගමන තියෙන්නේ. එතන මට පොඩ්ඩක් දැන් අපිට කටුවක් යනොත් අපේ ශරීරයට කකුලට එක දැනෙනවා එනුමයි කියලා. අපිට එතන අපිට යනුන තැන රිදෙනවා. චුට්ටක් මට අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක්. කයට දැනෙන වේදනාවද? ඔව් කයට දැනෙන වේදනාව. ඔව් දැන් ඕකේ විවිධ තල තියෙනවා ඒක වේදනාව දැනෙන එකේ. ඒකේ විපාකමය අවස්ථාවේදී අපි දැන් තථාගතයන් වහන්සේගේ දේශනාවේදී අපි බොහෝ විට කතා කරන්නේ මේ පංච උපාදානස්කන්ධයේ ඇති වෙන වේදනා තුන ගැන. මොකද ඒක තමයි ප්‍රහාණය කළ හැක්කේ. එතන තියෙන සුඛ දුක්ඛ අදුක්ඛ මසු කියලා වේදනා තුනක්. ඊට පෙර ඒ පංච උපාදානස්කන්ධය රාග ද්වේෂ මොහ සම්පස්යෙන් හදාගන්න සුඛ දුක්ඛ අදුක්ඛ වේදනා තුන හැදෙන්නේ ඊට පෙර අපිට විපාක වශයෙන් ලැබෙන විපාක සිතේ ප්‍රභාෂර අවස්ථාවේ හැදුණු
ඒ සුඛ දුක්ඛ දුක්ඛම අසුඛ වේදනාවන් මත ඒ මත රාගයෙන් රාග සම්පස්යෙන් මෝහ සම්පස්යෙන් ද්වේෂ සම්පස්යෙන් තමයි මේ හිතේ තියෙන චෛතසික දුක්ඛේ හැදෙන්නේ. ඊට අමතරව දැන් ශරීරයට කාය කියලා ගත්තාම කයේ තියෙන අර්ථකථන වල එක එක අවස්ථාවන් වලදී ඒ තැනට සුදුසු විදිහට ඒක ගන්න ඕන. කය කිව්වහම මොකක්ද කියන්නේ? කය කිව්වහම පංච උපාදානස්කන්ධ ආශ්වාද කය කියලා එකක් තියෙනවා. ඒක තමයි අපිට ප්‍රහාණය කළ හැක්කේ. ඒකට ආශ්වාද කය කියලා කියනවා. ඊට අමතරව පංචස්කන්ධ එහෙම නැත්නම් විපාක කය ප්‍රභාෂර සිත. එතනක් තියෙනවා කය. ඒකටත් කියනවා කය කියලා. ඒ අවස්ථාවෙත් කය කියනවා. ඊට අමතරව සතර මහා භූතයන්ගෙන් හැදින මේ බාහිර අපිට පෙනෙන දකින්න පුළුවන් ශරීරයක් තියෙනවා. ඒකටත් ඒ අවස්ථාවල කය කියලා වචන පාවිච්චි කරනවා. ඉතින් මේ පාවිච්චි කරන අවස්ථාව අනුව අපි ඒක තේරුම් ගන්න ඕන මොකටද මේ කය කිව්වේ කියන එක. එතකොට දැන් ඔය අහන්නේ මේ සතර මහා භූත කයට දැනෙන වේදනාවනේ. සතර මහා භූත කයට. සතර මහා භූත කයට දැනෙන වේදනාව සතර මහා භූත කයට දැනුණට ඒක විඳින්නේ සිතෙන්. එතකොට වේදනාව මට හිතෙනවා දැන් මට මෙහෙම එක මං හිතුවේ දැන් අපි හිතමුකෝ අපිට දැන් කකුලට දැනෙන වේදනාව අපි ස්නායු ආරා ඔලුවට ගියේ නැත්නම් අපිට ඔලුවට එක දැනෙන්නේ නැහැ නේ. ඔලුව හානේ මනසා මේ මන ධම්ම කියාගේ තර මේ දේ සිද්ධ වෙන්නේ. මම හිතුවා දැන් අපිට ස්නායුවක් අපිට ඩැමේජ් කියලා දුන්නා අපිට ඕක දැනෙන්නේ නැහැ. එතකොට අපිට දැනෙන්නේ ඕක ඔලුවට තමයි. නමුත් මේක අර දැන් අපි ගෝචර වෙන විදිහට අපිට මේක දැනෙන්නේ මේ විදිහට අපිට මෙතනයි මේ වේදනාව කියලා. ඒතකොට එතන තමයි ඩැමේජ් එකක් තියෙන. එතන ඩැමේජ් කියලා පේනවා අපිට. ඒතකොට අපි ඒකට ප්‍රතිකර්මයක් කරනවා භෞතිකව. ඒ මට චුට්ටක් අන්න ඒක පායි පොඩ්ඩක් අර හරියට මේ සම්බන්ධ වෙන්නේ නැති වගේ මට දැනෙන්නේ. ඒකයි මම කැහුවේ. ඒක ටිකක් පොඩ්ඩක් සංකීර්ණ එකක්. මම ඕන මට පුළුවන් විදිහට තේරුම් ගන්නම්. දැන් අපිට මන කියපුවාම බොහෝ දෙනෙකුට හිතනවා මේ මන කිව්වම මේ මොළය කියන එක. අපි මෙතන චිත්තය කියන්නේ මන කියන්නේ මොළයට නෙමෙයි. අපි කියන මේ දැන් තථාගත දේශනාවේ තියෙන චිත්තය තියෙන තැනක් ගැන විස්තරයක් කරන්න බෑ. ඒක කියනවා මම ඊයේ විස්තර කරා ඒ චිත්තය කියනවා ඒක දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියලා. මේක දුර ගමන් යන එක අවස්ථාවක එක සිතයි ඇති වෙන්නේ. චක්කු විඥානේ පමණයි. අසරීරං ෆෝම් එකක් නැහැ. ඒකට ස්වરૂපයක් දනවන්න බෑ. ගුහාසයන් ඒ කියන්නේ ගුහාසය කියන්නේ ඒකේ අදහස එක එක අර්ථකථන දෙනවා. නමුත් ගුහාසය කියන්නේ ඒක මේ අපේ මුළු ශරීරය පුරාම පවතින දෙයක් තමයි මේ චිත්තය කියන්නේ. ඒක නිසා ඔය දැන් වේදනාව සිතට දැනෙනවා කියන එක ඔප්පු කරන්න. ඔයාලට ඕන එක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න පුළුවන්. ඔයා YouTube එකේ නිකන් හොයලා බලන්න රබර් හෑන්ඩ් එක්ස්පෙරිමන්ට් කියලා එකක් තියෙනවා. තමන්ගේ අත නැතුව තමන් ඉදිරියේ රබර් වලින් හදපු තමන්ගේ අතට සමාන අතක් තියලා ඒකේ ඒ ස්වරූපයට අනුව ඒ අනිත් අතේ ටච් සෙන්සේෂන් දීලා අර රබර් හෑන්ඩ් එකට මොකකින් හරි ඇන්නොත් තමන්ට වේදනාවක් දැනෙනවා. නමුත් ඒක තමන්ට අයිති එකක් නෙමෙයි. මේ කිසිම දෙයකට අයිති නැති තමන්ගේ ශරීරයට අයිති නැති ආවයක්. ඒ පරීක්ෂණය වුණාම හොල බලන්න. ඉතින් මේ වේදනාව දැනෙනවා කියන එක හරි කම්ප්ලෙක්ස් එකක්. කයට දැනෙන වේදනාව වුණත් ඒ තමන්ගේ විඥානයේ වැඩ කරන අවස්ථාවල තමයි දැනෙන්නේ. ඕකේ එක එක්ස්පෙරිමන්ට් කරපුවා මට කියන්න පුළුවන්. නමුත් දැන් කයට දැනෙන වේදනාවේ කය වේදනාව දැනෙන්නේ ඒ සිත කියන යම් කිසි දෙයක් තියෙනවා නම් ඒ සිත කියන එක මොළයට පමණක් සීමා කරන්න බෑ. ඒක මොළේ නෙමෙයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බ්‍රේන් එක කියලා කියන්නේ බ්‍රේන් එක නෙමෙයි. අපි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන චිත්තය. ඒක මුළු ශරීරේ පුරාම තියෙන එකක්. ඒක නිසා මේ කායට දැනෙන වේදනාව දැනෙන්නේ සිතෙන්. නමුත් අපේ සිත හැමතිස්සෙම කයත් එක්ක සම්බන්ධ වෙලා ඒකට පතිත වෙලා තියෙන නිසා ඒ දැනෙන තැනින් අපිට වේදනාව දැනෙනවා. සමහර අවස්ථාවන් තියෙනවා ලෙඩ රෝග තියෙනවා. රෝගයේ තියෙන එක තැනක. නමුත් වේදනාව දැනෙන තව තැනක. සමහර උදාහරණ ගත්තොත් heart attack එකක් හැදෙනකොට සමහර අයට වේදනාව දැනෙන්නේ අතේ.
එහෙම නැත්නම් උරහිසේ. එහෙම නැත්නම් ජෝ එකේ. නමුත් ඇත්තටම ලෙඩේ තියෙන heart එකේ. chest pain එකක් නැහැ. ඉතින් ඒ වගේ මේ මනසට තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවා. ඉතින් ඒක කයයි මනසත් එක්ක මේ වේදනාව දැනෙන ක්‍රියාදාමය හරි කම්ප්ලෙක්ස් එකක්. ඒක ඒ සයන්ටිෆික් පැත්තෙන්. නමුත් දැන් අපි මේ ධර්මය ගත්තොත් ඒ ධර්මයේදී අපිට නැති කළ හැකි වේදනාවක් තියෙනවා. ඒකට කියනවා චෛතසික දුක්ඛය. ඒක නිසා ඔය දවසක් රහතන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා නත්ති චෛතසිකං දුක්ඛං අනපෙක්කස්ස ගාමිනී කියලා. මට නැත්තේ ගාමිනී මේ චෛතසික දුක්ඛයයි මට නැත්තේ. කායික ශාරීරිකව ඇති වෙන ඒ විපාකයන්කින් ඇති වෙන යම් කිසි වේදනාවක් තියෙනවා නම් ඒව ප්‍රහාණය ගැන නෙමෙයි කතා කරන්නේ. මේ චෛතසිකව මනසේ හදාගන්න දෝමනස්සය, මනසේ හදාගන්න සෝමනස්සය, අදුක්ඛම සුඛය. ඒක පංච උපාදානස්කන්ධ අවස්ථාවේ තියෙන දුක්ඛ අදුක්ඛම සුඛ කියන වේදනාව තුන තමයි අපිට ප්‍රහාණය කළ හැක්කේ. ඉතින් අපේ මේ මාර්ගය යනකොට ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ඒ ප්‍රහාණය කළ හැකි ධර්ම මොනවද? ප්‍රහාණය කළ හැකි වේදනාවන් මොනවද කියලා හොයාගෙන ඒවා කොහොමද ප්‍රහාණය කරන්නේ කියන එක හොයාගන්න එක තමයි මම හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ. ශාරීරිකව ඉතින් සයන්ටිෆිකලි එක්ස්පීරියන්ස් තියෙන ඔය එක්ස්පෙරිමන්ට් කියන්න පුළුවන්. ඒවා ඉතින් ධර්මයට පරිබාහිරයි. හරි නෑ මට දැන් ඒක මට පැහැදිලිව තේරුණා ඒ ගැටලුවම. මගේ තියෙන දේ ඒක මට විසඳුණා. මට තව දෙයක් තියෙනවා මේ චන්දන මහත්තයා. දැන් මම කලින් ගොඩාක් තරහා ගිය කේන්ති ගිය එහෙම කෙනෙක්. දැන් ඒ අතින් මම ගොඩාක් මගේ අඩු වෙලා කියන්න බෙදන ප්‍රමාණයෙන් අඩු වෙලා මම බොහොම නිවිච්ච කෙනෙක් වෙලා ඉන්නවා. දැන් මම භාවනා කරන්න පටන් ගන්න ඉන්නවා. ඒකට භාවනා කරනකොට දැන් ඊයේ තමයි මම වැඩිපුරම කාලයක් භාවනා කරපු පැය එකමාරක් විතර වගේ හිටියේ. දැන් මට ඒක වෙලාවට දැන් එතනදී මට තියෙනවා දැන් මට දැන් එහෙම ඇස් දෙක පියාගෙන ඉන්න එක හරි සුවයක් දැනෙනවා. නමුත් සමහර වෙලාවට මේ යනකොට මට තේරෙනවා නිකන් මගේ ඉම්බැලන්ස් ගතියක් මට දැනෙනවා. ඒකලාට මට පේනවා නිකන් මට මේ අර එක හැක්කට විතරක් ආලෝකේන වගේ ගතියක් තියෙනවා. ඒක ඉම්බැලන්ස් ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මම ඇදයි වගේ මට තේරෙනවා. අනේ ඒ වගේ ගැටලු ටිකක් මට තියෙනවා. ඉන්නේ නිකන් ඇදට වගේද? හෙලෝ. නිකන් ඇදට ඉන්න එක තේරෙනවා නේ? ඔව් මම ඉන්නේ කෙලින්. ඒක භෞතික වේගම කාර්යය මම කෙලින් එනවා කියලා මම කෙලින් ඉඳන් මට නිකන් මම ඇද වෙලා වගේ ඉන්නවා වගේ නිකන් මට එහෙම හැඟීමක් ඇති. මම නිකන් ඇබ්ඩෝමල් වගේ එහෙම එක හැඟීමක් එනවා එක වෙලාවට. ඒක එක්තර ඒකට හිතමු කරන්න එපා. මොකද ඒක ඒ ස්වභාවය මටත් දැනලා තියෙනවා. ඒක මම හිතන්නේ ඔය ඇස්ට්‍රල් බොඩි එකත් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒ ඇස්ට්‍රල් බොඩි එකේ තියෙන ස්වરૂපය වැටෙන්න පටන් ගන්නවා මේ භාවනා කරද්දී. ඒ සමහරලාට අපි තමන්ට හිතනවා තමන් පොඩ්ඩක් පැත්තකට හැරිලා වගේ ඉන්නේ කියලා. ඇත්තටම ඇස්ට්‍රල් බලපුවම ඇත්තටම සමහරලාට හිතනවා බොඩි එක ටිකක් පුංචි වගේ ඇස්තර බලපුවම හොඳට පේනවා. ඒකේ ඇස්ට්‍රල් බොඩි එකත් එක්ක තියෙන මම හිතන්නේ ඒ සම්බන්ධයත් එක්ක දෙන්න හැඟීමක්. ඒක ගැන වැඩි හිත යොමු කරන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් තරම් ඒ වඩින කර්මස්ථානයේටම හිත යොමු කරන්න. උදේ මට දැනට අර නිකන් අර වරාමල් යනවා වගේ නිකන් ඇස් දෙක පියාගත්තම සුදු පාට නිකන් ආලෝකයෙන් නිකන් වරාමල් යනවා වගේ පේනවා. ඒක වෙලාව නිකන් මේ නිකන් තරු පිරි අහසක් වගේ පේනවා. ඒ වගේ ස්වභාවයක් තමයි දැනට තියෙන්නේ. ඔව් ඒ ආලෝකයෙන් එක එක අවස්ථාවලදී වෙනස්. ඒ කියන්නේ එක එක්කෙනාට එක එක එක්ස්පීරියන්ස් තියෙන්නේ. සමහරකට ප්‍රබල වෙනවා, සමහරකට සැරින් සැර එනවා, සමහරකට විදුලි කොටනවා වගේ එනවා. ඉතින් ඒ එන ආකාර වෙනස්. දැන් මටත් ආලෝකයේ ප්‍රථම වතාවට එනකොට මටත් දැනෙන්නේ අර ෆ්ලෑෂ් ලයිට් එක ගන්නවා වගේ. හැබැයි ටික නිකන් ගහලා නිවෙන්නේ නැහැ, ටික වෙලා තියෙනවා. ඒ වගේ එක එක්කෙනාට එන ආකාර වෙනස්. කොහොම හරි ආලෝකය එන එක ඒ ආලෝකය ගැන හිතන්නේ නැතුව තමන්ගේ කර්මස්ථානයේ වැඩුවා නම් ආලෝකය තවත් වැඩේ. දැන් මට ගොඩක්ම දැන් අර දැන් භෞතික දේවල් වල බැඳීම දැන් මට පංචස්කන්ධ පවත්ත ගන්න යමක් මේ මැරෙනකන් ජීවත් වෙන්න ඕනේ. ඒ භෞතික දේවල් අවශ්‍යතාවය තමයි මට ගොඩක් තියෙන්නේ. නම් දැන් මට ජීවිතයේ දැනෙන يعني මේ ගමන යනකොට දැනෙන ලොකුම ගැටලුව තමයි දැන් يعني ලිංගික ප්‍රශ්නය. කියන්නේ එලින්ම කියනවා නම් මේ කාන්තාවක් ඇසුරු කර කිරීමේ කැමැත්ත තමයි ඒක වැඩිපුර ඉස්ට්‍රික්ට් එකේ දැනෙන්නේ. අනේ ඒක තමයි මේ හැම දෙයකටම බාධාවක් විදියට මට දැනෙන අවංක හැඟීම.
මම try කරනවා මේකෙන් කොහොමද මම මේකෙන් මේක give up කරන්නේ කොන විදිහටද කියලා පොඩි අවස්ථා දෙනවා. සමහර වෙලාවට මගේ මානසිකමත් මට්ටම පරදිනවා. සමහර මට්ටම වෙලාවට දිනනවා. දැන් මම ඔය අතරේ දෝල්න වෙන එකක් තමයි මම දකින්නේ. මට පොඩ්ඩක් يعني මට තාම අර ටෙක්නිකල් උපදෙස් මදිද කියලා හිතෙනවා මේ ඔය මට්ටමට මම ගොඩක් කාලේ ගන්නවද මන්ද මහත්තයාගේ. නෑ ඒක මට ඒක එහෙම තමයි මට හැඟෙන විදිහට නම් සිද්ධ වෙන්නේ. මොකද දැන් අපි අපේ මේ මාර්ගයේ යනකොට රාග ద్వේෂ මොහයන් ප්‍රහාණය කරගෙන යනකොට අපි තදින්ම බැඳලා තිබිච්ච පෙර අපිට ප්‍රකට නොවෙච්ච ප්‍රකට වෙන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මේ අපේ නිවන් මගට තියෙන පලිබෝධය එකම පලිබෝධය එකම දරුණුම පලිබෝධය විදිහට දකින්න පිරිමියාට කාන්තාවක් කාන්තාවට පිරිමියක්. ඒ කියන්නේ පිරිමියාගේ ඒ දෙදෙනාගේ දර්ශනය ඒ ගන්ධ සුවඳ ස්පර්ශය ඒ පිළිබඳ තියෙන මනධම්ම තමයි දරුණුම පලිබෝධයේ විදිහට දේශනා කරනවා. ඔයාලට බලන්න ඕන නම් අංගුත්තර නිකායේ පළවෙනි පොතේ ඒක මේ වර්ගයේ තියෙනවා. ඒ ලිංගික ආශාවනේ කාන්තා පිරිමි සම්බන්ධකම් ඒවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක සූත්‍රයේත් එහෙම තියෙනවා, ප්‍රායෝගිකවත් එහෙම වෙන්න හැකියාව තියෙනවා. ඒක ඉතින් තම තමන් බැඳලා තියෙන විදිහ අනුව. දැන් කෙනෙක් දැඩි බැඳලා තියෙන්නේ පංචකාමයෙන් රූපකාමයට නම් එතකොට එයාට මේ ප්‍රහාණය වෙගෙන යනකොට අර වැඩිම බන්ධනයේ තිබිච්ච එක තමයි අන්තිමටම ප්‍රහාණය වෙන්නේ. මුලින් යන්තම් බැඳිච්ච ප්‍රහාණය වෙනවා. ඉතින් ඒක මග අරගන්න තියෙන ක්‍රමය තමයි ඒවා ඉතින් අපිට බලෙන් නවත්තන්න බෑ. ඒවට කියනවා කාම විතක්ක. එහෙම නැත්නම් අකුසල රාගෝප සංහිත සංකල්පනා. එතකොට තථාගතයන් වහන්සේ ඒකට දෙන ප්‍රතිකර්මය තමයි රාගෝප සංහිත යම්කිසි ඒ විතක්කයක් ආපුවාම ඒ විතක්කයට වඩන්න කියනවා නෙක්ඛම්මයේ සහිත විතක්කයක්. එහෙම නැත්නම් මේ කාමච්ඡන්දයට එකම හේතුව විදිහට සඳහන් කරනවා මේ යම්කිසි පංචකාමයන්ට අයිති රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා සුභ වශයෙන් යමෙක් අයෝනිසෝ මනසිකාරයෙන් දකිනවා නම් ඒක තමයි එකම හේතුව මේ කාමච්ඡන්දේ වැඩෙන්න සහ නොයිපදුණු කාමච්ඡන්දේ උපදින්න. යම් කිසි කෙනෙක්ට මේ ධර්මයේ තේරිලා අනිච්ච දුක්ඛ අනාත්ම වැටහිලා තමන්ට එන පංචකාම අරමුණු කෙරෙහි අසුබයෙන් බලන්න පුළුවන් නම් අසුබ වෙන්නේ කොහොමද කියන එක යෝනිසෝ මනසිකාරයෙන් දකින්න තමන්ට අර තිබුණු ඉපදුණු කාමච්ඡන්දයක් තියෙනවා ඒක ප්‍රහාණය වෙනවා කියනවා. ඉපදෙන්න තියෙන කාමච්ඡන්ද ඉපදෙන්නේ නැහැ. ඉතින් අසුබය වඩන්න දැනගන්න ඕන. ඒක වඩන්නේ නිවන මෙනෙහි කරමින් නිවන ශාන්තිය මෙනෙහි කරමින්. විතක්ක සංතානක සූත්‍රයක් තියෙනවා. ඒක සඳහන් කරනවා ආකාර පහක්. තමන් කොහොමද ඒ වගේ ඒ කාම විතක්කයක් අකුසල විතක්කයක් ආපුවාම තමන් කොහොමද ඒක ප්‍රහාණය කරන්න කියන එක. ඒක පළවෙනියෙන්ම දෙන එක තමයි ඔය රාග උපසංහිත එකක් ආවොත් රාග සහිත සිතුවිල්ලක් ආපුවාම ඒ වෙනුවට විත රාගී සිතුවිල්ලක් වඩන්නවා. අර රාග සිතුවිල්ල පස්සේ නවත්තන්න බලෙන් යන්නේ නැහැ මුල් අවස්ථාවේදී. ඒකම වේදේ තමයි දැන් අපි කර්මස්ථාන වඩනවා කියලා කරන්නේ. අපේ හිත අපි වැඩක යොමු කරනවා. මොකද්ද මේ වැඩේ? නෙක්ඛම්ම හේවත් නිවන අරමුණු කරමින් නිවනේ ශාන්තිය මෙනෙහි කරමින් ඒ නිවන් ශාන්තියත් එක්ක විත රාගයෙන් තොර වූ ද්වේෂයෙන් තොර වූ මෝහයෙන් තොර වූ යම්කිසි විතක්කයක් අනුවිතර්කයක්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා කම්මස්ථාන වඩනවා. කර්මස්ථාන. ඒ කර්මස්ථානවල තියෙන්නේ රාගය ප්‍රහාණය කිරීම හැකියාව. අපිට කරන්න තියෙන්නේ ඒක. ඉතින් අරක බලෙන් පහ කරන එක ටිකක් අපහසුයි. සමහර දවස්වල සමහර වෙලාවට දැන් ඒක ඒ සමහර වෙලාවට දැන් මේ දැන් ඇත්තම ලැජ්ජත් හිතෙනවා දැන් අපිට
මේක මෙහෙ විදිහටයි තියෙන්නේ කියලා. අර ඒකිනුද පස්සේම හිතනවා මේක මේ පෙර කාපි මේ අනන්ත සංසාරේ ඉඳන් ගෙනාපු මේ පුරුදු කරපු එකම තමයි මේක මේ දැනෙන්නේ කියන එක තමයි දැන් ඊට පස්සේ දැන් අපි බණ අහනකොට අපිට තේරෙන්නේ. අපි මෙච්චර කල් දිහා මේක මෙච්චර තදින් ගෙනත් තිනවනේ කියලා. ඒ ලැජ්ජාව හිතන එකම පොසිටිව් පොයින්ට් එක. මොකද ඔයා කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා අෂ්ටපුරික සූත්‍රයක්. ඒකේ පළවෙනි ස්ටෙප් එක විතර තියෙන්නේ හිරියොතක්. මේ ධර්ම මාර්ගයේ යනකොට මේ ඒ වගේ සිතුවිල්ලක් ආපුවම Tamanට ඒ ගැන ලැජ්ජාවක් අට්ටියති හරාදි jigucchati කියලා හැඟීමක් එනවනම් ඒ ආපු එකම පොසිටිව් ෆීලිං එකක්. ඒකත් එක්ක තමයි ඉදිරියට ධර්ම මාර්ගේ වැඩෙන්නේ. කෙනෙකුට ඒක ලැජ්ජාව නැතුව ඒක පස්සෙම රාගයෙන් බැඳිලා තවත් අග්‍ර කරගෙන යන්න හිතනවා. අන්න එතකොට වෙන්නේ මේ ලෝක මාර්ගයක් පස්සේ යන්නේ. ඒ ලැජ්ජ හිතන එක ඇත්තටම වාගේ හොඳ පොයින්ට් එකක්. පොසිටිව් පොයින්ට් එකක්. දැන් මේ කාලේ තමයි අර කොරෝනා ප්‍රශ්නෙත් එක්කලා අපි රැකියාව නවතිලා මේ කාලේ තමයි මම ගොඩක්ම මේ භාවනා කරන්න පටන් ගත්ත කාලේ කලින් මම ගොඩක් බණ ඇහුවා. මේ අර දැන් තියෙන අර ජීවිතේ මේ දැවෙන ප්‍රශ්නේ ඔන්න ඕක පමණයි මට. ගොඩක් තියෙන ගැටලු වලින් මේකදී අර මේක කියන්නේ දැන් අපි වඩන ගුණෙත් එක්කලා ගුණේ යටපත් වෙමින් මතුවෙමින් තියෙන එකක් තත්ත්වයක් තමයි දැන් මට දැනෙන්නේ. ඒක බොහොම තදී දැනෙනවා. ඕකෙදි හැබැයි එක දෙයක් මතක තියාගන්න. දැන් අපි මේ අපේ සිත මිනිසෙක් වෙලා ඉපදුනහම අපේ සිත පවතින්නේ කාම ධාතුවේ කියන එකේ. ඒක කාම ධාතුවේ තියෙන සිතක් හැමතිස්සෙම කාම සුඛය හොයාගෙන තමයි යන්න බලන්නේ. ඔය කාම සුඛය හොයාගෙන යන්න බලන පෙළඹෙන සිතට මේ වගේ දෙයක් ඇවිල්ලා ඒ අවස්ථාවේදී තමන් ඒක බලෙන් යටපත් කරන්න ගිහිල්ලා ඒකත් එක්ක ගැටෙන්න ගියොත් රාග සිතුවිල්ලක් වෙනකොට ද්වේෂ සිතුවිල්ලක් එන්න පුළුවන්. පටිඝයක්. ඒ පටිඝයත් එක්ක එන ද්වේෂය අර රාගයට වඩා දරුණු. ඒක නිසා හැමතිස්සෙම ප්‍රවේශම් වෙන්න ඕන තමන්ට ආපු රාග සිතුවිල්ල කොහොමද ප්‍රහාණය කරන්න කියන එක. ඒකත් එක්ක ගැටි ප්‍රහාණය කරන්නේ නැහැ. ඒ ආපු රාග සිතුවිල්ල හැමතිස්සෙම තමන් නිවනට සාපේක්ෂව අසුබ විදියට බලන්න ඕන. යම් අවස්ථාවක සිතේ පටිඝයක් ඉපදුනොත් ඒ පටිඝයෙන් තමයි ව්‍යාපාදය කියන එක නැගෙන්නේ. තථාගතයන් වහන්සේ කියනවා මේ ව්‍යාපාදයට එකම හේතුව පටිඝය. මේ පටිඝය ආවොත් ව්‍යාපාදය වැඩෙනවා, නොපිදුණු ව්‍යාපාදයන් ඉපදෙනවා. ඒක අයෝනිසෝ මනසිකාරය. බැරි වෙලාවත් ඒ වගේ පටිඝයක් ආපු අවස්ථාවේ පටිඝයෙන් එන ව්‍යාපාදය ප්‍රහාණය කරන්න තථාගතයන් දෙන එකම විසඳුම එකම ප්‍රතිකාරය මෙත්තා චේතෝ විමුක්තියක් වඩන එක. ඉතින් රාගය ද්වේෂයක් බවට පත් කරගන්න නැතුව තමන් දක්ෂ වෙන්න ඕන ඒ විචක්ෂණ බුද්ධියෙන් යුක්තව. තමන් දක්ෂ වෙන්න ඕන ඒ රාගය ප්‍රහාණය කරන්න ඒක පටිඝයක් බවට පත් කරගන්න නැතුව ද්වේෂයක් බවට පත් කරගන්න නැතුව. හරි බොහොම හොඳයි. බොහොම ස්තුතියි මහත්තයා. මේ බොහොම පිං මේ මගේ ප්‍රශ්න ටිකට ලොකු උත්තරයක් හම්බුණා. මට පුළුවන් නම් මගේ පළවෙනි ප්‍රශ්නේ අපේ හාමුදුරන්ට යොමු කරමින් කරුණ එක වෙලා සිටිනවා. බොහොම ස්තුතියි. ඒක ධම්මික අයියා අපි ඉල්ලමු. හොඳයි සුරේෂ් මල්ලි මම ඔයාව තියාගන්නම්. මම ආපස්සට සම්බන්ධ වෙන්න මම ඔයාව ආපස්සට ගන්නම් වගේ ගැටලු ඉදිරිපත් කරන්න කියලා හාමුදුරන්ට. හරි මහත්තයා. තාරක මම ඔයාව අන්මියුට් කරනවා සම්බන්ධ වෙන්න ඔයාගේ දහම් ගැටලු විසඳ ගන්න චන්දන හාමුදුරුවෝ වැඩියා. චන්දන මල්ලි. ඔව් හාමුදුරුවනේ කොහොමද? හොඳයි විවේක ගත්තා. හොඳයි. එහෙනම් චන්දන මල්ලි බොහොම පිං අපිත් එක්ක සම්බන්ධ වුණාට මම එහෙමනම් තාරක ඔයාව ටච් එකකින් චන්දන මල්ලි. හොඳයි. තාරගේ මේ මයික් එක අන්මියුට් කරන්න හරි මල්ලි. right. තාරක right. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. මේ පළවෙනිම විදිහට අර ඔබ වහන්සේ විස්තර කරේ මේ ආයතන 12ත් එක්ක කතා කරනකොට පළවෙනි ආයතන 10න් කෙලෙස් නැහැ මන ධම්ම නැහැ කියන ඒ தත්ත්වය ඒක මට තේරෙනවා.
ඒත් එක්ක බලනකොට මේ දැන් අනිත් මේ අනිත් ආයතන දෙක ගත්තාම ඒ කියන්නේ මනදම්ම වශයෙන් ගත්තාම ඒ දෙකේ කෙලෙස් ඇති වෙන බව එහෙම දෙයක් ගැන කතා වුණා. මට පොඩ්ඩක් මට මේ හිතට ආපු උදාහරණයක් එක්ක මම මේ මට මේ ප්‍රශ්නේ අහන්න හිතුනේ මේ දැන් මේ ධර්ම සාකච්ඡාව යන අවස්ථාවේ දැන් මමත් ටිකක් කේන්ති යන එක්කෙනෙක් ඉස්සර ඒ කියන්නේ දැන් මේ ධර්මය අහන්න කලින් ඉතින් මට දැන් මේ ධර්මය අහන අතරතුරේ පරණ සිද්ධියක් මතක් වුණා. ඒ මතක් වීම හරහා මට කේන්ති කීප අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව හරහා මේ මම ඒත් එක්කම සිහියට ගත්තා මේ ඒක මට අදාළ නැති එකක් දැන් මම ඒක ගැන එතනින් එහාට මං හිතන්නේ අபிසංකාර ඇති කරගන්න එක නතර කරගන්න උත්සාහ කරා. ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙනකොට මනදම්ම වලිනුත් අර විදිහට කෙලෙස් ඇතිවීමක් සිද්ධ වෙනවද ස්වාමීන් වහන්සේ නැත්නම් කොහොමද ඒක වෙන්නේ? ඔව් මෙහෙම මත වැඩ ගන්නේ. එතනින් මතක් කරලා දුන්නේ මනදම්මාරා. මතක් කරලා දුන්නේ. දැන් මතක් කරලා දීපේක මනදම්මාරා හැබැයි මනදම්මාරා මතක් කරලා දුන්නා. මතක් කරලා දීපේකේ කෙලෙස් නැහැ. දැන් අපි හිතුව දැන් අපි දැන් චතුර්ථ අධ්‍යාන සම්බන්ධුනොත් චතුර්ථ පෙරමිසු ගහපුවත් මතක් වෙනවනේ. මට මගේ කලින් අධ්‍යයනයේදී ගහපුවා රණ්ඩු කරපුවා ඔක්කොම මතක් වෙනවා. වැටෙනවනේ. හැබැයි මතක් වුණාට ඒවා කෙරෙහි චන්දරාගයෙන් බැඳි ගියොත් අපි රාගෙන් දැන් මට තරහනේ කියලා කියලා කියන්නේ. දැන් තාරකට තරහ ගියා කියලා කියන්නේ. දැන් ඒතකොට කලින් එකක් මතක් කරලා දීපේක මන දමලින් කරලා දුන්නා. මතක් කරාට කෙලස් නැහැ. ඒකද තරහ ගත්තනේ. තරහ ගත්ත එක තමයි ඒක මනසින් කර මන දමලින් කරපු වැඩක්. වැටුණානේ. ඒ ධර්මයේ කියන්නේ ඒ වෙලාවේ මගේ මනසට ආවට ඒකේ කෙලසක් ඇතිවීමක් වෙන්නේ මම ඒකට ඒ වෙලාවේ තරහ ගත්තේ නැතිනම්. අන්න තරහ ගත්තේ නැත්නම් මම මේ කෙලසක් අටගන්නේ නැහැ. දැන් අපි පෙරවිසු දැන් චතුර්ථ අධ්‍යානකම අවිද්‍යාව නැහැනේ. හැබැයි ඒ මොහොතේ පෙරවිසු කතපිලිවෙත හොයනකොට දැන් ඔයාට කලින් මිනිස්සු ගහපුවා, මරපුවා, හිංගි හිංසා කරපුවා, සල්ලි අරන් දීපු නැති ඔක්කොම මතක් වෙන ගන්නවා. කරපු දැනෙනවනේ මතක් වෙනවනේ. හැබැයි අවිද්‍යාවෙන් තොර අවස්ථාවක ඉන්න නිසා ඔයාට රාග දේශම නැගෙන්නේ නැහැ. වැටහෙනවනේ. තථාගතයන් වහන්සේගේ මේ දෙවිදත්තර දැන් කල්ප ගානට කලින් අර මොකද අර මේ රන්තලියක් කතාව. දැන් එතන ඉඳලා මේ වෙනකන් වෙච්ච දෙවිදත්තරේ කතාව සම්පූර්ණ තථාගතයන් දන්නවනේ. හැබැයි දන්නව කතාව දන්න තරහ යන්නේ නැහැ. වැටහෙනවනේ. ඒක දැන් නිකන් මතකයන්නේ මේ හොඳේ. දැන් මේ හත් වුණාමසේ හතර දහම් පූර්ණාම දැන් නම් ඔය පොඩි එකක් නේ මත මේ අද්වය ගත්ත කීයක් හරි ගත්තා මම පොඩි දෙයක්නේ මතක් වෙන්නේ නැතේ. අර කෙහෙමනේ මේ ධාරා කල්ප ලක්ෂ කලින් ගත්ත එක මතක් වෙනවා. හැබැයි මතක් වෙනවා. දැන් ඒතකොට තේරෙනවා මේ වගේ පැවැත්මුණේද මේ යන්නේ. ඇයි මේක ඇතුළේ යන්නේ කියලා පැවැත්මෙන් මිදෙන්න උත්සාහ කරනවා නේද? මේක තව ඇලෙන්නේ නැහැ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. මේ අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් මේ අපි දැන් මේ ආශ්‍රාද සෙවීමේ දේකනේ අපි නියත වෙලා ඉන්නේ. දැන් අපි හැම වෙලේම ඒකෙන් ගොඩක් මම මිදෙන්න උත්සාහ කරා. ඒ වුණාට ඒ සම්බන්ධ ඔබ වහන්සේ අර කිව්වා වගේ ඒ කියන්නේ එක්ස්පෙරිමන්ට්ස් වලට යෙදුණා. ඒ කියන්නේ මම ඇත්තටම මේ ධර්මයට යොමු වෙන්නත් කලින් මම ওই මත්ද්‍රව්‍ය වලට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් අර වැඩිපුර ටීවී බලන්න අබ්බැහි වෙලා හිටියා. ඉතින් ටීවී වැඩිපුර බලනවා. ඉතින් ඒක වැඩිපුර කරලා බැලුවා. ඔබ වහන්සේ අර කිව්වා වගේ එක්ස්පෙරිමන්ට් විවිධ වශයෙන් කරලා බැලුවා. ඉතින් එතකොට ඉතින් තේරුණා ඇත්තටම මේ මනස ඇත්තටම මේ හොයාගෙන යන්නේ මේ වේරියේෂන්ස් මේ එක වෙනස්කම් තමයි මේ ආස්වාද විදිහට මේ හොයාගෙන යන්නේ. ඉතින් දැන් මාත් එක්ක මම ගොඩක් උත්සාහ කරගත්තා මගේ දෙමව්පියන් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න. ඉතින් මේ ඒ දෙන්න දැන් ඇත්තටම සම්බන්ධ වෙලා ඉන්නවා. මේක දැන් අද අහනවා මෙතන ඉඳන් මේ ඉතින් ඒක මම ගොඩක් උත්සාහ කරලා කරගත්ත දෙයක්. ඉතින් මට අවශ්‍ය වෙලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් ඒ කට්ටිය වුණත් දැන් මේකෙදී දැන් මේ අபிසංකාර තමයි මෙතන තියෙන ප්‍රශ්නේ කියන එක. ඒ කියන්නේ අපි මේ වේරියේෂන්ස් හොයාගෙන යන එකෙන් අපි දැන් ටීවී එකේ සින්දු අහනවා, නිදහසක් හැදෙන වෙලාවට සින්දුවක් අහන්න උත්සාහ කරනවා. ඒ හරහා ඒ වුණාට මේ අபிසංකාර ඇති කරන අයට සහ ඇතිවන ප්‍රශ්න සහ අපි ඇති කරගන්න උත්සාහ කරගන්න එකකින් ඇතිවන ප්‍රශ්න ගැන පොඩ්ඩක් ඔබ වහන්සේට දැන් මගේ අම්මයි අප්පච්චිත් අහන හින්දා පොඩ්ඩක් ඒ ගැන මේ කියන්න පුළුවන් නම් ඒ කියන්නේ කවි බණ ආදී දේවල් වලින් වෙන්න පුළුවන් දේවල් සහ දැන් මම දන්නවා මෙතන ඉන්න ගොඩක් කට්ටිය මේක අදාළ නැහැ. ඒත් ඔබ වහන්සේගේ වචනින් මේක අහුනොත් මම හිතන්නේ ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒකයි මම මේ දේ අහන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් මෙහෙම මල්ලි වැඩ කරන අபிසංකාර කියන්නේ වෙන්නේ මෙහෙම දැන් අපි දැන් කවි බණක් කිව්වාම කවි බණ කියන කෙනාගේ අபிසංකාරයෙන් තමයි ඒක කියාගෙන යන්නේ. ඒක එයාගේ අවිද්‍යාව. දැන් මල්ලි කර වේරියේෂන් හොයන එක දැන් අවිද්‍යාවෙන් හැමතිස්සෙම ගන්න එක රූපයක් ගත්තා ඒක වින්දර බලුවා ඒකේ නැහැ. නැති වුණාට අපි හිතන අවිද්‍යාව නිසා
වෙන රූපයක් ඇති කියලා හිතා ගන්න. තව රූපයක් බලමු. දැන් මේ මූවි එක නෑ තව මූවි එකක් ඇති. දැන් මේ සද්දේ නෑ තව සද්දයක ඇති. මේ තව සින්දුවක ඇති. තව බණක ඇති. මොකක් හරි මේකේ නෑ ඊළඟ එකේ ඇති කියලා අන්න අවිද්‍යාව තියෙන තාකල් එහෙම හිතන මේක අරක ඇති කියලා. ඒතර ඒ අරක ඇති මේක ඇති කියලා දැන් ඒතර තමයි ඒක නිසා තමයි දැන් දවස ගානේ ඔය නාට්‍ය ටීවී නාට්‍ය දවස් ගන්න වෙනස් කරනවනේ. වෙනස් කරලා මතක දවස ගන්න මේ නාට්‍ය වෙනස් කරනවා. දැන් එකම නාට්‍ය එක විදිහට දිගට ඇහුවොත් එපා වෙනවනේ. දැන් ඉස්සර මතකද පුංචි කාලේ මම දන්නේ ඇහුවොත් මුවන් පැලස්ස. මුවන් පැලස්ස අහලා එකම එකක් එකම විදිහට ගන්න කවදාවත් කදිර මැරෙන්නේ නැහැ නේ මතකද නැහැ. අපි බලන කදිර මැරෙනකන් ගහ ගන්නන්න මේක වෙන්නේ නැහැ. දැන් හැබැයි අලුතෙන් ගත්තම ටීවී වල දැන් අම්මලා තාත්තලා හොඳට බලලා ඇති ඕන තරම් එකම දෙයක් එකම විදිහට අහනවා. දැන් අද වෙලා තියෙන්නේ මෙන්න නොඑක් විවිධ විදේව දෙන්න ගන්නවා. ඒ විවිධ නොඑක් ආකාරයෙන් පින්නුවත් වෙලා තියෙන්නේ මේ අර ඒ බලන එකකවත් අහන එකකවත් ගඳ සුවඳ දැන දිවට රසවත් පයට පහසවත් නැති නිසා ඒව කොච්චර බලුවත් ඒව හරියන. ඒක නිසා අර නිෂ්පාදකයෝ දන්නවා නාට්‍ය අවසානට මතු සම්බන්ධ වෙන්න පුළුවන් අපිට අර විචිකිච්ඡා පරිසම්පාදය කියන්නේ කුකුසක් ඉන්න නවත්තනවා. වැටෙනවනේ. ඒ උපක්‍රමශීලී නැද අපි හිතන මේක නැතලා ඊළඟ සතිය මොකක් හරි වෙයි. දැක්කද වැඩේ? දැන් ඊළඟ ඒ ලසදින්නේ නැහැ. ඉතින් එහෙම දැන් ටික දවසක් බැලුවාම මුලදී පොඩක් බලාගෙන යන්න ඕනේ මේක. බැලුවහම තියෙන මොකක්වත් වෙන්නේ නැහැ නේ. දැන් අපි දැන් චිත්‍රපට නම් වල බලන කැමති චිත්‍රපට 10ක් 15ක් සතියක් නිවාඩු දාලා බලන්න ඇති වෙනකන්. දැන් බැලුවාම තමයි මේ මොකක්වත් නැහැ. ඒතකොට අන්න එක තමයි තියරිටිකල් ත්‍රිපිටකයේ බුද්ධ ශාසනය විස්තර කරන දැන් ඇහෙන් රූප වලින් කෙලෙස දෙන්නේ නැහැ. කනෙන් ශබ්දෙන් කෙලෙස දෙන්නේ නාසයෙන් ගන්නෙන් කෙලෙස 10න් නිවෙන් කය ඇද්ද නැහැ. මන ධම්ම නිසා කෙලෙස දෙන්නේ. අර ගණිපු දේව මන ධම්ම වලින් මොකද මනසෙන් මොකද ගන්න ඒවත් එක බැඳි යනවා. දැන් මානසික සංකාර තමයි දැන් කියන්නේ දැන් කාය සංකාර කියලා කියන්නේ කයෙන් කරන වැඩේ නෙවෙයි කාය සංචේතන. කාය සංචේතන කාය සංකාර වචී සංචේතන වචී සංකාර මනෝ සංචේතන මනෝ සංකාර. ඒතර කයෙන් කරන වැඩේ නෙවෙයි මේ තියෙන්නේ කායෙන් කරන වැඩේ කරන්න හිතෙන් කරන අபிසංකාරය තමයි කෙලෙස් තියෙන්නේ. ඒතකොට මේක නිරෝධ කරගන්න තමයි උපක්‍රමශීලීව දීලා තියෙන්නේ මේ යන ආස්වාද පස්සේ කොහේ ගියත් ඒවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මේ ආස්වාද පස්සේ කැමැති ඉෂ්ට වෙන්නේ දුකයි අසාරයි හරයක් නැහැ. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන දෙමාපියන්ට දැන් දෙමාපියන්ට මේ කියලා දෙන්න තියෙන්නේ එකම දේ තමයි. තමාගේ මෙතෙක් අනන්ත සංසාරයේ ගෙවපු කිරි බීපු අය නායක වෙන්නත් එක්ක තියෙන එකම දේ තමයි අඩුම ගන්න මේ සීසා ධර්මයත් නිවන් දකින්න පුළුවන් කියලා පෙන්නලා දුන්නම් ඇති. වැටහෙනවනේ. ඒතකොට ඒ දෙමාපියන්ගේ තියෙන පාරමිතාවට අනුකූල එකට ටික ටික හරි තෝරගනි. ටික තාත්තලා අම්මලාත් එක්ක ඔයගේ සාකච්ඡා කරන මලේ කට්ටිය යාළුවෝ හිතවත් ඔක්කොම එකතුලා මේ ධර්ම කණ්ඩක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා ටික මේක දහම අවබෝධ වැඩෙන ගනි. වැටහෙනවනේ. ඔය ඉතින් දැන් අනිත්‍ය දුක්ඛ තව අරගෙන වඩන්න වැඩුවම් පස්සේ වැඩිලා යයි ඉතින්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කලින් ඇත්තටම මම පොඩ්ඩක් මේ මහාන වෙන්න යන්න ඕන කියලා පොඩි මේකකුත් තිබුණා මට. හැබැයි ඒකත් එක්ක මට තේරුණා ඇත්තටම මේ ඊට කලින් මේ ගිහිගේ ඉඳන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඊට කලින් මගේ පවුලේ කට්ටියට භාර්යාව ළමයා ඇතුළු කට්ටියට දෙන්න කරන්න ඕන යුතුයකම් ටිකක් තියෙනවා. ඉතින් දැනට මට ඒ කට්ටියට මේ ගොඩක් අර මේ බැඳීමක් නැති වුණත් ඒක යුතුයකමක් විදිහට මම ඉවර කරගෙන යනවා කියන අදහසෙන් දැන් ඒ වැඩ ටික කරගෙන යනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මට භාවනා කිරීමට ගොඩක් ස්වාමීන් වහන්සේ ඒකම තමයි හේතුව උනේ මම එහෙම පැවිදිත්වයට යනවාද කියන එක. මොකද මේ රාජකාරීත් එක්ක කරන්න එක අමාරු හින්දා ගෙදර තියෙන තත්ත්වත් එක්ක අමාරු හින්දා ඒවා කරන්න. ඉතින් මම දැන් මේ කොරෝනාවට පස්සේ තමයි ඇත්තටම මේකට භාවනා කරන්න කර්මස්ථාන මේවා කරන්න පටන් ගත්තේ. සමහර දැන් විවේක හම්බුන වෙලාවකදී මම යමු වුණා මේ අර කර්මස්ථානේ කියන්නේ අර ගත්ත මේ අත්හැරීම නාතයි අත්හැරීම වෙත්ත වගේ ඒ කර්මස්ථානේ තමයි ගොඩක්ම මට මේවා උනේ මම කරගෙන යන්න. ඊට වඩා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මෛත්‍රී කර්මස්ථාන හරි එහෙම නැත්නම් නවාරාධි ගුණවාදී වගේ එකක් මුලින්ම ගන්න එක සරල බව වැඩිද ලේසිද ඒ පැත්තෙන් පටන් ගන්න එක එහෙම එකක් තියෙනවද? ඔයා වගේ කෙනෙකුට මේ තාරකද ඔයාට දැන් ධර්මයට තේන කෙනෙක්නේ. දහම තේන කෙනෙක් හැමතිස්සෙම විදර්ශනා කර්මස්ථාන ගන්න. අර දැන් ගොඩාක්ම දැන් අම්මයි තාත්තට මෛත්‍රී කර්මස්ථාන බුදු ගුණ භාවනා හරියට. ඔයා වගේ කෙනෙක් විදර්ශනා කර්මස්ථාන ගන්න. විදර්ශනා කර්මස්ථාන වල්ලා මහාන වෙන එක පැත්තක තියලා චුලා ඉස්සලා හිත මහාන කරගෙන දැහැන් ටික වඩාගෙන අන්න මහාන බුදුන්ගේ අන ඒ කියන්නේ ඔබ වහන්සේ කියපු මට අර කතාවක් හොඳටම හිතට වැදුණා මේ අතින් අල්ල ගන්න හිතින් අතාරින්න කියන දේ. ඉතින් එතකොට ඉතින් ඒ කියන්නේ සිවුරක් දාගන්න එකට වඩා ඉතින් එතන අදාළ දෙයක් තියෙනවා කියලා. ඊට වඩා වැඩි එකක් තියන්න හිට හරියෝ. මානසිකව මේ කියන හරි
ඒකත් සිවුර ඇත්තටම සිවුරකට ගියාමත් ඒක ඇතුළේ ලොකු නිදහසක් තියෙනවා හරි. හැබැයි ඒක හරියට මහාන වෙන්න ඕන ලෝකයේ දේවල් බලාපොරොත්තු නොවි. ඔව් දැන් ඔව් ඇත්තටම මහාන වෙන්න ඕන. සිවුරක් ඇඳ කියලා නෙවෙයි මහාන වෙන්න ඕන. එහෙම දැන් සිවුරු ගාගත්ත කොණ්ඩේ බූ ගාලා සිවුරක් දාගත්ත නේද? සිවුරට ගත්තේ කොච්චර ඉන්නවද? මහාන වෙන්න ඕන. මහාන නැහැ සිවුරු දානවා දෙකක්. ඔව් ඔව් මට මේ ඒ පැත්තෙනුත් ඇත්තටම මාර්ගයක් හම්බුණා මේ බානගල උපතිස්ස හාමුදුරුව මන් දන්නේ ඔබ වහන්සේ මේ ප්‍රශ්නෙට අවශ්‍ය ගැලපෙනවා නම් විතරක් උත්තර දෙන්න. ඒ මාර්ගයෙන් මට මේ අපේ යුනිවර්සිටි එකේ මම මොරටුව යුනිවර්සිටි එකේ ඉංජිනේරින් කරේ. මගේ යාළුවෝ කීප දෙනෙකුත් එතන මහාන වෙලා ඉන්නවා. මට ඒ කීප දෙනෙක්ම මට මගේ බැච් එකකුත් එතන ඉන්නවා මහාන වෙලා. ඉතින් මට එතනට පොඩ්ඩක් සම්බන්ධය හම්බෙලා තියෙනවා. මම සාකච්ඡා කරන්න එහෙමත් එතනට යනවා. මේ ඉතින් ඔබවහන්සේ මේ කරන දේට ඉතින් ඇත්තට මේ මාර්ගය විවර කරපු එකට ගොඩක්ම මේකයි මේක කසාවතින් පිරෙන දේශයක් මතුවෙන්න කියලා මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ. ඉතින් මේ බොහොමත්ම පිං මේ කරන දේට මේ ඔබවහන්සේට මාර්ගය විවෘත වෙලා අවශ්‍ය බෝධිය ළඟා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි මම ඒකත් ඔය දැන් කොහේ කියලා මහානත් මොනවාකට මනේ පුරාන්තර මේ ධර්මයේ හදාලා මේක හොඳට මේක මුලින් ඉඳලා අකට ඔක්කොම ටික විස්තර කරගෙන ඔය මනදම විස්තරය අවියාකත පටිසන්ත පරිසම්පාද චක්‍ර ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොකද්ද කියලා දැන් ආර්ය අෂ්ටාංගික සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සතර දැහැම් බව. සතර දැහැම් පූර්ණ කර සම්මා සමාධි සම්මා ඥාන විමුක්තම රහත් වෙන්න ඕන. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය පරිලවාගත්තේ කොහේ ගියද දන්නේ නැහැ. වැටෙනවනේ. දැන් සම්මා සමාධිය පූර්ණ සම්මා ඥාන විමුක්ති ලැබෙන රහත් වෙනවා කියන මාර්ගය ඇරෙන වෙන කොහේ ගියද නිවන් මාර්ගනේ වෙන මාර්ගයක් වෙනවා. ඒක තමයි ගොඩාක් අර දැන් හැමතැනම පනවන්නේ ගොඩාක් බහුතරයක් තැන්වල පනවන ක්‍රමයක් තමයි එක වටපිට බල බල ඉන්න කියනවා. නිකන් නිවන් දකින්නක. එහෙම වෙන්නේ නැහැ. මේක වඩන මගක් දීලා තියෙනවා. ඒ සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංග මාර්ගය අතරමුවන් වෙන කොහෙරි යනවා එතකොට. ඒක තමයි බොහොම ප්‍රවේශමෙන් ඉතින් ඒක දැන් මොකද මේ කාලේ පහුගිය කාලේ මහාන සියලු දෙනාම දැන් හතරතේ කියලා නානප්පකාරය කියලා හින්දම හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒව වෙන වෙන ට්‍රැක් වල පැනලා වෙන තැන් වල ගිහිලා තියෙනවා. ඉතින් ඒ වෙලාව තියෙන්නේ මග වරද්ද දැන් මූලික වශයෙන් මහානව තමයි වෙලා ඊට පස්සේ ට්‍රැක් පැනලා වෙන තැන් වල යනවා. ඔය ඉතින් අර රැල්ලට අහුවෙලා ඔහේ කොහරි යනවා ගිහිල්ලා වෙන කොහරි දැන් අතර වෙන්නේ. ඉතින් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නිවන් මගව තේරෙන ටිකක් ප්‍රශ්නයක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න එකම එක සූත්‍රයයි සත්‍ය විභංග සූත්‍රය සරියුත් හාමුදුරන්ගේ ආර්ය ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක ධානය, චතුර්ථ ධානය සම්මා සමාධියයි. ඒ සම්මා සමාධිය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන හොඳට තෝරගෙන එතනින් සම්මා සමාධි සතර දැහැන් පූර්ණ සතර දැහැන් වල තියෙන ලක්ෂණ ටික හොයාගන්න පංචාංගික සමාධි සූත්‍රයෙන්. හොයාගෙන අන්නේ මග වඩලා ඊට පස්සේ සම්මා ඥාන විමුක්තම රහත් මගට යන්න පාර හොයාගෙන යන්න. එතකොට මේ දැන් කොහොමද පැටලෙන්නේ නැතුව යන්න ගනි. නැත්නම් ඉතින් වෙලා තියෙන කොහරි වෙන කොහරි කියලා අවතිනවා. ඒක නේද? එහෙමයි. මොකද සුමන් ඒ සූත්‍රයේ පංච විභංග පංචාංගික සමාධි සූත්‍රය. දැන් පංචාංගික සමාධි සූත්‍රය තමයි දැහැන්නාංග හතර තියෙන. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන් වල තියෙන මේ ලක්ෂණ තියෙන්නේ. සත්‍ය විභංග සූත්‍රය තමයි සම්මා සමාධිය කියලා විස්තර කර තියෙන ප්‍රථම දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැහැන් සහ ඒ හතරවෙනි දැහැන් දක්වා දැහැන් මග තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග හතර දැහැන් වැටීම. වැටෙනවනේ. දැන් ඔය දැන් මේ මෙහෙට ඇවිල්ලා ගිහපු කට්ටිය බහුතරයක් වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ අහලා ගිහිල්ලා කොහොම හරි වඩලා දැන් ඒ කෑල්ල තේරිලා නැතු දුවලා තියෙන කොහොම හරි. මගට ඇවිල්ලා මුලින්ම අනිච්ච දුක්ඛාන්ත එහෙම මේ කෑල්ටයක් අල්ලන දුවලා තියෙන. ඒතකොට ඒක සා තමයි දැන් ඔය හතරතේ කියලා වෙන වෙන එක එක කියන්නේ. ඒ වඩන්න තියෙන මග පැත්තක දාලා වෙන පැත්තක දුවන්නේ කට්ටිය කරලා. එහෙම ස්වාමීන් වහන්සේ ඒක තේරුණා ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ඔබ වහන්සේට මාර්ගය දිනු වේවා කියලා. ඔයාලා තියෙන මොකද ඉගෙන ගත්ත කෙනෙක් පටලවා ගන්නවද ඒක ලියන්නත් බෑ. ඇයි ඉගෙන මොලේ තියෙනවනේ. තේරෙනවද? ඔව්. ඒතර කිව්වට අහන්නේ නැහැ. ගොඩක් අය දැන් ඔය වගේ ඉංජිනේරින් කරපුවා කියනට කිව්වට අහන්නේ නැහැ. එයාටත් මොකද බුද්ධියක් තියෙනවනේ. එයා අල්ලගත්තේ කොහෙද දාගෙන. ඔව් ගිහලා ට්‍රැක් පැනලා ඉවලා කොහෙද කියලා තමයි නවතින්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක ඒ පඬිත බව කියන එක තියෙනවා සමහර වෙලාවට. ඔව් අනේ ඒක හරහා මාන්නයක් නේ. ඒක මාන්නෙන් ඒක ලියා ගන්න හරියම මාන්නේ වැහිලා යනවා ඊළඟට ඒකයි. නිවන් මාර්ග මානෙන් වැහිලා ගිහිල්ලා ඔව්. හොඳයි ප්‍රොෆෙසර් මේ යන්න මනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං අපේ හම්දුනේ අම්ජාඩ් මම ඔයාව අන්මියුට් කරනවා. ඔයාගේ දහම් ගැටලුව निराකරණය කරගන්න හම්දුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තැනයි ඔයා ඉන්න ඔයාගේ නමයි කියන්න. හෙලෝ කියන්න.
එනවද එහෙම ස්වාමීන් වහන්සේ? ඇහෙනවා කියන්න මම දැන්. තෙරුවන් සරණයි හාමුදුරනේ. හරි හරි හරි. මම ගිය පාරත් කතා කරා ස්වාමීන් වහන්සේ. අර ස්වාමීන් වහන්සේ කියපු විදියට පොඩ්ඩක් අර බ්‍රීතිං වැඩි කරලා ඒක පොඩ්ඩක් ටෙස්ට් කරපුවාම ඊයේ වගේ ගතිය පොඩ්ඩක් අඩු වුණා. තවර මම අර ඉඳ ගන්න විදිය පොඩි වෙනසක් කරා මේක අර වයිබ්‍රේෂන් එක චුට්ටක් අඩු වෙගෙන යනවා දැන්. ඇස් දෙක අඩුවන් පොඩි කරගත්තනේ. නෑ අඩුවන් කළත් බැලුවා ඒකේ ලොකු වෙනසක් වුණා. හැබැයි අර ඉඳ ගන්න විදිය පොඩ්ඩක් වෙනස් කරපුවාම ටිකක් අඩු වෙන ගතියක් ආවා හාමුදුරනේ. අර තව ගොඩක් හොඳට හුස්ම වැඩි කරපුවාම මේ ඒ පොඩි ඔව් ඒකෙන් රිලීස් එකක් ආවා. මට තියෙන ප්‍රශ්නය හාමුදුරනේ දැන් අර දැන් ඒ ස්ටේජ් එක ඉවරයි. මේ දැන් තියෙන්නේ හාමුදුරනේ අර දැන් මම අර කිව්වා වගේ මේ ගොඩාක් කර්මස්ථාන කියන්නේ නැතුව මම අර දැනෙනවා ඒක එක දිගට අර වෙන අරමුණක් එන්නේ නැති වෙන්න ඒ අර ගැප්ස් තියන්නේ නැතුව ඒකම තමයි මම දිගටම කියන්නේ. ඒක තමයි මම ටෙක්නික් එකක් විදිහට පාවිච්චි කරන්නේ. හොඳට හොඳයි. ඔව්. එතකොට දැන් අර මේ අර එක දිගට කරනකොට අර මං කිව්ව අර ලිෆ්ට් එක යන ගතිය එනවා කියලා. ඒකත් එක්ක බඩ හැකිලෙන ගතියක් එනවා. මේක මං ගණන් ගන්න නැතුව එක දිගටම කරගෙන යනවා. ඒකේ දැන් තියෙන හඳුනන්නේ අර ඇස් දැන් ඇස් වහගෙන ඉන්නකොට ඇස් ලොකුවට ඇරෙන්න බලනවා. මේ නලල ගොඩාක් නිකන් මෙහෙම පොඩි වෙන ගතියක් තියෙනවා. නිකන් කවුරු හරි වෙන කෙනෙක් ඇවිල්ලා ඇස් අරින්න බලනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඇස් දෙක මෙතන මේ මෙහෙම වෙනවද? හැකිලෙනවද? ඔව් ඒක හැකිලෙනවා. ඊට පස්සේ අමතරව මේ ඇස් ගොඩාක් නිකන් මම වහගෙන හිටියට අරින්න ලොකු ෆෝස් එකක් අරින්න බලනවා වගේ. ඒක ඊයේ පෙරේද වගේ ආවේ. මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. දිගටම ඔය මේ නල්ල මෙහෙම නල්ල මෙහෙම නැති. අන්න ඔව්. ඒ වෙන්නේ මොකක්ද දැන් අම්ජාට් වෙලා තියෙන අම්ජාට් දැන් S2 ඇතුලෙන් ඔයා මේ මෙතන තර්ඩ් අයි එක ඔයා ફોකස් කරනවා. ඇතුලේ ફોකස් කරනවා ඇති. ඒ ફોකස් එක අයින් කරන්න ඕන. දැන් අපි නිවන් සුවනේ හිත. දැන් නිවන් සුවේ හිතේ එකක් නෙමෙයි. ඔව්. නිවන් සුවේ හිතේ රාග අඩුයි, දේශ අඩුයි, මෝහ නැහැ කියන එක. රාග දේශ ටිකක් මිදිලා කියන එකනේ. ඔව්. මේ පිට එක සනීපය මට දැන්. මට දැන් සියල්ලෙන් මිදලා සම්පූර්ණ සනීපට යන එක නේ. එක්ස්ප්ලෝරේෂන් යන කරන්නේ. එක්ස්ප්ලෝරේෂන්. එතකොට දැන් අර අනේ රාග දේශයෙන් මිදිච්ච ස්වභාවයක දැන් කොහොම මේ හරි එහෙම තනක තියෙන එකක් නෙමෙයි. නෙමෙයි. ඔව්. දැන් ඔයාගේ දැන් S2 වහගෙන S2 ඇතුළේ මෙහෙම ඇතුළේ ෆෝකස් කරන මේ හිත. ඒකයි ප්‍රශ්නේ. ෆෝකස් එක අයින් කරා. එහෙම වෙන්න තමයි. හරි. ඒක තමයි අර S2 අඩුවන් ගන්න කිව්වේ. S අඩුවන් ගන්න ඒත් ඒ වගේ. හරි හාමුදුරනේ. අනිත් එක හාමුදුරනේ දැන් අර මම චිත්ත භාවනාවත් පොඩ්ඩක් try කරනවා. ඒකෙදි කරන්නේ අපි දැන් හිත දිහා බලන් ඉඳලා අර හිතට වෙන ඔව් එතනත් අනිච්ච දුක්ඛ මෙනෙහි කරනවාද අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවද නැත්නම් නිකන් ඉඳලා යන විදිය බලන් ඉන්නවද? ඔය චිත්ත භාවනාව දැන් අනිච්ච දුක්ඛ මොනවද අපි දන්නවනේ දැන්. ඔව් ඔව්. අනිච්ච දුක්ඛ දන්නවනේ දැන් ආයේ මෙනෙහි එකත් ඒ අනිච්චමනේ ආයතන. දැන් අනිච්ච දුක්ඛ අනාත්ම මොකද කරන්න ඕන? රාග දේශම හිත මුදවන්න ඕන. ඔව්. තේරෙනවනේ? ඔව්. දැන් එතකොට ගන්න S2 වහගෙන රාග දේශම වල හිතක් කරන අන්න ඒක අයින් කරලා දාන්න. ඇයි ඇහුවොත් එම රාගයෙන් හිතලා ගන්න දෙයක් නැහැ මට. ගන්න දෙයක් නැහැ. ඔව්. මොනවා ගන්න දෙයක්ද? නිකන් තෝට් ප්‍රොසෙස් එකක් විතරයි මේ. වෙන්නේ. ඔව්. එනකොට හිතුවිලි එනවනේ හඳුරන්නේ. හිතුවිලි ඇවිල්ලා ඔහේ යන්න දෙනවා. හිතුවිලි ඇවිල්ලා යනවා. හිතුවිලි ඇවිල්ලා යන නවත්තන්නේ නැහැ. හිතුවිලි එක නවත්තන්නේ නැහැ. හිතුවිල්ලක් ඇවිල්ලා ඒක පස්සේ රාගයෙන් යන. ඒ කියන්නේ ඒක අනේ හොඳ එකක් සාර එකක් කියලා හිතේ. තව අபிසංකර කරනවා. අபிසංකර රාග දේශ හිතන්නේ. දැන් අපිට උදාහරණයක් දැන් ඔයාට මේ ඉනකොට ටිකක් කරනකොට මතක් වෙනවා. ඒකද මතකයක් එනවා. ඔයාට කවුරු කෙනෙක් බැනුපු එකක් මතක් වෙනවා. දැන් බැනපුව මතක් වුණ කමක් නැහැ. හරි. ඒක එහෙම තියෙනවා. මතක් කරලා ඊට පස්සේ ටිකක් කළා කියන ඕක මතක නැතේ. ඕක මට මේ බැන්න. ඔය රිපෝට් දෙන්න. දැන් අන්න එහෙම හිතෙනවනේ. ඔව්. අනේ දැන් මතක් වෙච්ච එක on top of this දේශපත hateful attachment. attachment එක හදනවා. අනේ දේශ attachment එක තමයි අයින් කරගන්නේ. අර මතක් වෙන එක නවත්තන්නේ. මතකේ නවත්තන්න බෑ. ඔය චතුර්ථ අධ්‍යාය මතක කියනවනේ. මතකේ නවත්තන්නේ බුදු මතකේ නෙවෙයි නවත්තන්නේ රාග දේශම ඔච්චරමයි. රාගක්ව නිබ්බාන දේශක කියනවනේ මෝහක රාග දේශම තමයි ගිනි තියෙන්නේ අපිට. මතක් වල ගිනි නෑ. ඒක හැමදෙරේ තව එකක් දැන් ඔය චිත්ත භාවනාව
මොකද කළ යුත්තේ කියන තේරෙනවද කියලා චිත්ත භාවනාව කියන්නේ හිත දිහා බලන්ගෙන හිත රාග අරමුණක් ආවම එතන මොකටද රාගය හිතලා ගන්න දෙයක් නැහැ නේ. තෝට මොකටද තෝට? මොකටද හිත ඉඳලා වැඩක් නැහැ. ඒකට යකන ඔය තා මොකක්ද තරහ එකක් ආ මොකටද මේ දේශයෙන් හිතන වැඩක් නැහැ. මේ රාග දේම හිතට වැඩක් නැහැ කියලා රාග හිතුව දේශ හිතුව මෝහ හිතුව අයින් කරනවා. ආන චිත්ත භාවනාව උච්චරයි. ඔච්චගෙන දාගන්න ඔච්චගෙන ඊට අමතරව ස්වාමීන් වහන්සේ දැන් ඔන්න දැන් ප්‍රභාස්වර සිතේ තියෙනවා ඔහොම ඔන්න දැන් ප්‍රභාස්වර සිතේ තියෙනවා එහෙම හිතන්න ඕනේ නැහැ නේ හම්දුරනේ එහෙම ගිහිල්ලා කියලා සුද්ධලා රාග දේශම විතිලා ආව නැතුණාට පස්සේ මෙහෙම ගිහලා අවසානයේ දැන් ඔය චිත්ත භාවනාවකට අවසානයේ ආලෝක එනවා. හැබැයි එනේ ටිකක් කල් යනවා. හොඳේ පොඩ පරක් වෙනවා. දැහැන්න වගේ ඉක්මනට එනවා. මොකද දැහැන්නම් අර අපි අනුපුර ස්ටෙප් බයි ස්ටෙප් නේ කරන්නේ. සුද්දලා ක්‍රියාවලා කඳුළු ගිහිල්ලා හොටු ගිහිල්ලා අනම්මනා කියලා මේ හිමි පොඩි අර පිළිවෙලක් තියෙනවනේ. දාරක එහෙම පිළිම නතර කරා ඒක. එතකොට කයට අමාරුයි එක සැරේම කය සුද්ධ කරන්න. සිත සුද්ධ වෙනවත් ඒ කය සුද්ධ වෙන්න ඕනේ. හිතෙන් තමයි කය හදලා තියෙන්නේ. හරිනේ? හිත සුද්ධ කය සුද්ධ වෙන්න ඕනේ. දැන් චිත්ත භාවනා කරන තියෙන එක ප්‍රශ්නයක් තමයි කය සුද්ධ වෙන කල් යනවා. අර මම උසාවිනාස අර අවුරුදු 3කට කලින් මේක පටන් ගත්තේ එතකොට අර ටික සුද්ධලා මොෂන් ඔව් දවස් 10ක්ම ගියා කඳුළු එන ඒවා ගොඩක් ගියා හරි කඳුළු ගිහිල්ලා අර හරි කොම ටික වුණා එහෙනම් ප්‍රශ්න නැහැ දැන් එහෙනම් ප්‍රශ්න නැහැ ඔව් හරි එහෙනම් ප්‍රශ්න නැහැ අනික හම්දුනේ දැන් මේ අර චිත්ත භාවනා කරන්න ඒකෙන් පටන් අරගෙන ටික වෙලාවක් ගියාම අර පොඩ්ඩක් කන්ට්‍රෝල් නැති වෙනකොට අර කර්මස්ථානයකට ගියාට ප්‍රශ්නයක් නැහැ නේ ඒකෙම ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ඒතකොට ස්ටෙප් බයි ස්ටෙප් යන හිමින් ඒතන් සන්තන් ඒතන් පණිතන් ගන්න ඒතන් පණිතන් ඔව් දැන් ඔය ඉන්න ස්ටේජ් එක ඔය හිතේ ස්ටේජ් එකක් තියෙනද ඒකට ඔව් ඔය හිටපු ස්ටේජ් එක ගැන කියන රියල් කර්මස්ථාන මොකද ඒතන් සන්තන් ඒතන් පණිතන් ඒම ශාන්තයෙන් පණිතය ඔන්න ඔය හිටපු මෙන්ටල් ස්ටේට් එක ශාන්තයි ප්‍රණීතයි කොහොමද ඒක ශාන්ත ප්‍රණීතයි අபிසංකාර නැහැ සබ්බ සංකාර සමතයි දැන් ඔය ඉන්න ස්ටේට් එකේ ඉන්න විදිය ගැන තමයි කර්මස්ථාන කියන්නේ පොයින්ට් එක තේරෙනවනේ සබ්බූපති පරිනිස්සක සියලු උපාදාන මොකක්ද නේ මොහොතේ තණ්හාවෙන් හිත කය කළ නැහැ පහත් කළ නැහැ සුද්ධයි පහත් කළ නැහැ රාගී නැහැ විරාගයි අස්සාදේ උදා කළ නැහැ නිරෝධයි බාණෙන් නිපලා බාණ නැහැ බාණ කැල්ල තියෙන්නේ කැඩලා තියෙනවා දැන් ඒක ඔන්න ඉන්න ස්ටේට් එක ගැන මට කිව්වොත් වචන කියනක දැන් ඔයා ඊට කලින් දැන් අපි දැන් චිත්ත භාවනා විනාඩි 10ක් ඉන්න උදාහරණයක් කිව්වොත් විනාඩි 10 උනාට මම අහනවා අම්ජාඩ් ඔයා කලින් හිටපෙක වචන වලින් කියන්නේ මොකද කියන්නේ තියෙන්නේ ඒතන් සඳන් පණිතන් දැන් ඔය ඒතන් සඳන් ඒතන් පණිතන් කර්මස්ථානය කියන එකක් නෙමෙයි හොඳේ ඔන්න ඔය වගේ ඉන්න එක ගැන තමයි කියන්නේ තේරුණාද නැහැ කියන්නේ අන්න එක තෝරගත්තා නේද දැන් මේ කර්මස්ථාන කියන්නේ නෙමෙයි කර්ම අස්ථානගත කරන්නේ අන්නේ වැඩේ වුණාම කියලා මේ කියන්නේ දැන් මේ කර්මස්ථාන කියන වර්ධව ගන්නවා කියන්නේ නෙමෙයි දැන් ඔන්න ඔය වගේ ඔය කර්මස්ථානේ කියන වැඩේ කරාම හිත නිදහස් වෙනවා අර ඒ කියන්නේ හිතට ඔකියුපයි වෙන්න දෙන්නේ නැහැ වෙන එකක් හිතන්නෙත් ඒ ගැන අන්න කියන්නේ මේ හරියට දැන් උදාහරණයක් කියන දැන් කවුරු හරි ඇවිදන් යනවා ඇවිදන් යනවා ඔයා එයාට ඕනනම් එහෙම පුළුවන් නේ මම ඇවිදන් යනවා කිය ඇවිදන් යන්න පුළුවන් ඒතකොට සමාධියක් හැදෙනවා නේ ඒක ගැන අන්න දැන් ඒක තව එකක් තමයි මම ඇවිදන් යනවා කියන්නේ නෑ යා ඇවිදන් යනවා ඒත් ඇවිදන් කියන්නේ තේරෙනවනේ ඒතර අර කර්මස්ථානයේ කියන්නේ මොකද අර කරන වැඩේ වචනවලට කන්වර්ට් කරාම තියෙන එක තමයි මේ කර්මස්ථානය කියන්නේ පොයින්ට් එක දැන් ඔයා කලින් අර චිත්ත භාවනා විනකොට ඉන්න ස්ටේට් එක මයින්ඩ් ස්ටේට් එක වචනවලට කන්වර්ට් කරාම තේරෙනවද අන්නේ වචන කන්වර්ෂන් තමයි ඒතන් සන්තන් ඒතන් පට්ට කියන්නේ අන්න හරියට අර ටෙක්නික් එක වෙනස් වෙනවට වෙන දේ එකම දේ වෙන දේ එකම ගන්න හැට හරි ඒ වෙන දේ පිළිබඳ වචන වලින් කියන දේ මේ තියෙන්නේ දැන් උදාහරණයක් කනවා කියලා ගන්න මොකද මේ කනවා කියන්නේ කයන්නයි නයන්නයි වායනයි කනවා කියන්නේ බඩ පිරෙන්නේ නැහැ නේ දැන් මේ බත් ටික අනාගෙන මේ කන එක වචන වලින් කියන කනවා කියලා වචන ඕනේ නැහැ කන්න පොයින්ට් එක දෙනවද
එතකොට ඔය කියන කර්මස්ථාන කියන්නේ කර්මස්ථාන වෙන වැඩි දෙකක්. ඔව් ඔව් කර්ම අස්ථානගත කරනවා. කර්ම අස්ථාන කියන්නේ. ආනික තාමදුරට මේ මම මේ ආකිටෙක් කෙනෙක් ඩිසයින් කරන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ඩිසයින් කරද්දී අපේ ස්ටැටික් ඇස්පෙක්ට් එකකුයි ටෙක්නිකල් ඇස්පෙක්ට් එකකුයි දෙකක් තියෙනවානේ. අපි උදාහරණයක් ගත්තොත් කීයක් මොනාර ඩිසයින් කරන්න ස්ටෙයාකේස් එකක් දාන්න කොහෙන්ද ඒ වගේ ටිකක් අපි හිතනවානේ. එතකොට ඒකෙදි අபிසංකාරයක් නෙමෙයි නේද වෙන්නේ. ඒක අபிසංකාරයක් කියන්නේ අම්ජාන් අபிසංකාරයක් වෙනවා. නමුත් වෙලා තියෙන දැන් ඔයාට අபிසංකාර සියල්ල රැකියා ගන්න බෑ. ඔව් ඔව්. දැන් අபிසං එන එහෙමනම් කරන තියෙන එකම දේ තමයි පින්ඩ පාත කරන පාන්ටයක් හදන මහාන වෙනවා. මහාන. ඒක දැන් ඔය රැකියා කරන හැම තැනකම අபிසංකාරයෙන් තොරව රැකිරක්ෂා කරන්න බෑ. ඒක නිසා තමයි මම මේ දැන් අපි ඔය භාවනා ඉක්මනට වඩා ගන්න ක්‍රමයක් තියෙනවා. මේ නිමිති අනුනිමිති ව්‍යංජන අනුව්‍යංජන මං ඕක කියලා දුන්නොත් ඔයා දැන් ඩිසයින් එක කරන කොහොමද? ඕක කරන්න බෑනේ. ඒ වැඩේ ෆේල්. ඒක ගිහිවතක් ඉඳගෙන හරි අමාරුයි ඒක. මම ඒක කියලා දෙන්නේ නැත. සාමින්නාතට ඇහුවොත් විතර කියලා දෙනවා. මොකද ඒක දෙයක් too much යාර. එතකොට වැඩේ ලෝකෙන් ඉක්මනට විද්‍රෝ වෙනවා. එතන දැන් ඔයා ඔතන ඒක කරොත් ඕක කරන්න බෑ. ජීවත් වෙන විදියක් තියෙනවා. ඔව් ඔව් ඔව්. කම්පැටිබල් නෑ. ඔව් ඔව්. දැහැන්නට නොඩේ ඕකේ. දැහැන් වැඩනොත් දැහැන් ගිහිවතක් කරන්න බැරි කමක් නෑ. ඔව් ඔව්. තව too much බිත්තර හේතුරෝ වැඩේ අවුල් කරගන්න. ඔව් ඔව්. තව එකක් හම්දුනේ මේ දැන් මේ දැහන් වඩාගෙන යද්දි මේ හයියෙන් hina වෙන්න නිකන් ලොකුවට කට ඇරෙනවා. ඒක ප්‍රශ්නයක් ඇති දෙයක් නෙමෙයිනේ. ඒ ප්‍රීති ධානාංගෙ වැඩිම වෙලා. ඒ ධාන අංග ඉම්බැලන්ස් වෙන සමහර අයට සමහරට ඕගල hina වෙනවා ඇත්තටම. නවත්ත ගන්න hinaවක් යන්න ගන්න. ඔය අර පොඩි පොඩ්ඩක් නවත් හිතෙන් පොඩ්ඩක් නවත්තගෙන තමයි ඉන්නේනකොට අර කට ඇරෙන එකේම පොඩ්ඩක් නවත්තන්න බෑ ඒක. ඔව් ඒ කටල hina වෙලා වගේ තියෙන. ඒක ප්‍රශ්නයක් ඇති කරන්නේ ප්‍රීති ධානාංගෙ. ඒක හම්දුනේ තව එකක් මම දැන් මේ අර කෑම කනකොට ප්‍රත්‍යක්ෂා කරන එක පොඩ්ඩක් හිතලා දැන් අපි ඒ කෑම කන වෙලා ඒ කාලය ඇතුළත තුල වෙන දෙයක් ගැන හිතමින් කෑම කයොත් එතන අபிසංකාරය කෑමේ අර රාගයෙන් පටිච්ච වෙන එක අඩුයි නේද? එතකොට අර ඒ කියන්නේ මේක වෙන දෙයක් ගැන හිතන්නේ දැන් මේ කන එක මොකද්ද වෙන්නේ? කෑම ටිකක් ගත්තා මේක කරලා දිවේ වැදුනා. ඒ දිවේ වැදිලා යන එකක් විතරයි නෙවෙන්නේ. ඔව් දැන් මේක දිවේ වැදිලා යන කෑම එකේ රහ ගැන මම මොකක්ද අල්ල ගන්න තියෙන්නේ? දැන් දිගටම දිවේ වැදිලා තියෙන ආහාරයක් කියලා ලෝකේ නැහැනේ. ඔව්. එතන මේ වද්දවත කවද ඉවර කරන්නේ? වද්දල ඉවර කරන්න හදන දිවේ. බෑනේ. ඔව්. අන්න එහෙම දැන් දිවේ වැදුනහම වැදිච්ච එක දැනෙනවා මට. ඒක දැන් රහතන් වහන්සේ දැනනවනේ ඒක නවත්තන්න බෑ. හැබැයි මේකේ බැඳි අபிසංකාර කර ආස්වාද ගන්න තරම් දෙයක් නෙවෙයි ආහාර කියන්නේ. දැන් බඩ පුරනවා කන්න බෑනේ ඒක ආයතන. බඩ පුරව ගන්නක විතරයි ඔක්කොම ඕනේ. ඔව් ඔව්. අර එහෙම හිතුවට ආම්තරේ දැන් අර පොඩි අபிසංකාර තියෙනවානේ මේ පොඩි වෙලා ඒ කියන්නේ අපි ප්‍රත්‍යක්ෂා කරලා කයම් පටන් ගත්තත් ඒ අවස්ථාවේදී තියෙනවානේ. ඒතකොට උපක්‍රමයක් විදියට අරක හරියන්නේ නැද්ද? වෙන එකක් ගොඩක් වෙලාවට අපි වෙන දෙයක් ගැන යොමු කරපුවාම අර කන කෑමකේ සමහරවිට ඒ කැඩෙනවානේ රහ දැනෙන්නෙත් නැති වෙනවානේ සමහරවිට. ඒක බුද්ධ ශාසනයක මේ පුතේ ඕක තමයි අර ඉස්සර කාලේ අපි පන්සලේ හාමුදුරු සමහර ආරණ්‍යගත හාමුදුරු ගොඩක් කට්ටිය කොහොම කොළ දාන් කරනවා වතුර දාන. ඒ කියන්නේ ඒකෙන් පොඩි ද්වේෂයක් එනවද? පටික පැත්තට යනවද? පටික පැත්තට ඒක වැඩක් ඇති කන්නේ නෙමෙයි. වැඩක් ඇති යනවා. කන වෙලාවේ සිහි කල්පන නැතුව ඒ කෑමකේ රහ ඇතුව කන්න. ඒ රහ දන්නවා කියලා කෙලෙස් හටගන්නේ නැහැ. නෑ. මේ ආහාරය ගන්න මේ අඩු දැන් පුරව ගන්න අර ගාතාව පාඩම් කරන එක කියලා ගන්න ගමක් නැහැ. ඔව් හැබැයි ඒක තේරුම දැන් මේ රහ දැනුණට ප්‍රශ්නයක් නැහැ. දැන් එක නවත්තන්න බෑ. දැනීම මතක බැඳින්නේ නැහැ කියලා කියන්නේ. හරි. තව එකක් හමුදෙන්නේ දැන් අර මම කියුවා අර ධර්මදේශකයන්ෝ මේ බයිබල් එකේ තියෙන අර මේ ඒකේ අර හුලං අලනවා වගේ මේ අසාද ඔව් ඒක මේ ක්‍රිස්ටියන් කට්ටියට අපි මොකද මගේ අම්මා ක්‍රිස්ටියන් ඒගොල්ලන්ට අර මේක එකපාරටම දාන්න බෑනේ හඳුරුනේ අර මේ පොඩි මේ බයිබල් ඒ කැලල කියලා ඒ කැලේ මේ විස්තරය කරන්න මේ එක්සාම්පල් අරගෙන ඔක්කොම කරන විස්තර කරන මෙන්න මේ කියන මේකයි කියලා. මොකද මේකට මේ බුදුහාමුදුරුවෝ සම්බන්ධයක් ඕනේ නැහැ.
දැන් මේ නොලෙජ් එක ඕන. මේ ධර්ම නොලෙජ් එක ගැන බුදුහාමුදුරු කියන එක නෙමෙයි. දැන් ඔහොම කියලා එයා මේ දැන් අම්මයි තාත්තා බුදුහාම වඳින්න ඕනේ නැහැ පුතේ. මේ නොලෙජ් එක ගත්ත නම් ඇති. ඒක ප්‍රථම සරකාණ, ဒုတိ ය සරකාණ, තෘතිය සරකාණ සූත්‍ර තුනක් තියෙනවා. අන්න ඒක තියෙනවා. ජවන ප්‍රඥා මාත්‍යක් නැත්තම් සතර පය නිදහස් බුදුන් දහම් සංගුණ අවිච්ඡප්පසහතයක් ඕනේ නැහැ. ඒක නොලෙජ් එකක් විදියට. මේ බුද්ධාගම විස්තම. විස්තර අයිතිකාරී නැහැ. එතකොට ඒකෙන් භාවනා පැත්තට ඒ කියන්නේ අර ගොඩක්ම මේකෙන් අපිට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් අර හිත රිලීස් වෙන ගතිය දුන්නාමනේ. අන්න හරියට. ඒකෙන් එන්නේ. හරියටම හරි. ඔව්. එතකොට ඒක ට්‍රික් එකක් විදියට පාවිච්චි කළා මේ ගතර කමක් නැහැ නේ හම්දුනේ. ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වෙන රිලිජියස් වල අයට මම ගොඩාක් කට්ටිය කළා තියෙනවා. දැන් ඔහොම කරලා කර්මස්ථාන දැන් මුනිදු පුදුර මගේ හිතාලෝකයි. මේ කර්මස්ථාන එහෙම දෙන්න මුනිදු කියලා කියන්නේ ජේසුස් වහන්සේ. ඒත් ඒ වෙන වැඩි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඉතින්. එතකොට හම්දුනේ දැන් අර දැන් මේ නොලෙජ් එක ආපුවාම අර සතර අපායෙන් මිදෙන ගතිය තියෙනවනේ. එතකොට අර මේ මට ඒක වචන වලින් කියන්න තියෙන අර මේ 10ක් තියෙන්නේ මේ දසංග නෑ අර මිත්‍යා දෘෂ්ටි ටික. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත තමයි. සීලබ්බත පාමස. එතකොට අපි හිතමු දැන් මේ ට්‍රික් එක පාවිච්චි කරලා භාවනාව ඒ කියන්නේ මේ අර හිතේ රිලීස් ගතිය ගත්තාන් පස්සේ එතකොට සතර අපායෙන් නිදහස් වෙන ගතිය තියෙනවද? නිදහස් වෙනවා. ඒකට දැන් ඔය නොලෙජ් එක ආවහම ඒ සංයෝජන ධර්ම දැනගත්තා නොදැනගත්තත් රිලීස් වෙනවා. ඒ අර ධර්මතාවයේ හින්දානේ හඳුනන. අන්න ධර්මතාවයක් හරියටම හරි. දැන් මිනිහෙක් අත් දෙක කපනවා. අත් දෙක කපුවට පස්සේ ඒ මනුස්සයා දැනගත්තා නොදැනගත්තත් අත් දෙක නැහැනේ. අන්න ඒ වගේ. දැනගත්තත් නැහැ නොදැනගත්තත් නැහැ ඒක. එහෙමයි. දැන් ඒක දැන් ඔන්න මගේ මේ සක්කාය දිටි කරන මම එහෙම දැනුමක් නෙමෙයි තියෙන්නේ. බණ ටික ඇහුවාම තේරෙනවා ඇත්ත තමයි මේ ලෝකයේ මේ සත් නැහැ වටින්නේ නැහැ. වටිනේ වනේ නික අපරාධ මේ පස්සේ ආශාද පස්සේ කියන ඔන්න හොඳ අදහසක් එනවා. අන්නේ අදහසට කියන නම තමයි සක්කාය දිටි කරනවා කියන එක. සක්කාය දිටි යෝක වචනෙන් දැනගත්තා නොදැනගත්තා කැඩුණා කැඩිලා. කැඩනවා. හරි. තව එකක් හම්දුනේ මේ දැන් අර ආස්වාද ආදීනව නිස්සරණය මේ අර සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ මේ දුක්ඛ තුන ඒ තුනම අරගෙන ඒක අස්සාදේ ඒක ගැන අස්සාදේද කියලා නැත්නම් මේ වෙන වෙනම නැත්නම් මේ විපරිණාම දුක්ඛ ගැන විපරිණාම දුක්ඛද මේ අස්සාදේ කියලා රිප්ලේස් වෙන්නේ. කියන්නේ ඒක දැන් ලෝකයේ මේ දුක් තුනයිනේ හදාගන්න රාගයෙන් එකයි දේශයෙන් මොහෙන් එකයි. මොහෙන් එකයි. දැන් ආස්වාදයේ කියලා දෙන රාගයෙන් හැදෙන එකට. ඒතකොට ඉතුරු දෙක වෙනම අපි දැන් මතකද ගණිත ඉගෙන ගන්න කාලේ මතක ඉස්කෝලේ යන කාලේ. දාන එකතු කරාම ඍණ කියන්නේ මොකක්ද? ඍණ එකක් එකතු කරන එකනේ. අන්න ඒ වගේ දැන් රාගේ ඉගෙන ගත්තාම දේශ මොහ ඉගෙන ගන්න දැන් ඒ වගේම තමයි. දැන් හැ ගැන ඉගෙන ගත්තාම කන නාස දිව කන ඉතුරු දැනගන්න ඕනේ ඒත් ඒ වගේමනේ. පටිච්චසමුප්පාද දන්න ඉතුරු පහෙනත් ඔය වගේම තමයි. හරි. ඒතර ඇහෙන් රාගය ගැන දන්නවනම් ඉතින් දේශය මොහයත් ඒත් ඒ වගේම තමයි වචන විතරක් වෙනස්. ඒතර රාගයෙන් හට ගන්න එක කරන විපරිණාම දුක්ඛේවත් ආස්වාදය දුක්ඛයෙන් හට ගන්නක දුක්ඛ දුක්ඛය කියලා කරනවා. අවිද්‍යාවෙන් හට ගන්න එක රාග දේශ මොහෙන් හට ගන්න එක කියනවා මේ සංඛාර දුක්ඛය කියලා. සංඛාර වන්නට. ඒ රාග දේශ මොහෙන් දුක් තුනක් හට ගන්න. ওই දුක් තුනෙන් සියලු දුක් කම්ප්ලීට්. රාග දේශ විතරන දුක් හට ගන්න. තව එකක්වත් ඉතුරු නැහැ ඔච්චර. ඕක ඉවරන් ඉවරයි. එයා පරිනිර්වාණයෙන් පස්සේ මේ සසර ගමන කෙලවර වෙනවා. හරි බොහොම පිං හාමුදුරනේ ඔබ වහන්සේට වහ නිවන් සුව දැනෙන්න. හරි වඩාගෙන යමු ඉතින් අපේ ප්‍රශ්න හම්බුනා ටික ටික සෝට් අවුට් කරගන්නමු. ස්ටෙප් බයි ස්ටෙප් සෝට් අවුට් කරන්න. හරි. තෙරුවන් සරණයි හාමුදුරනේ. ගොඩාක් පිං. බොහොම පිං අපේ හාමුදුරනේ. මං සුසිතා ඔයාව අන්මියුට් කරනවා සම්බන්ධ වෙන්න හාමුදුරුවොත් සමග. ඉන්න තැන අපිට කියන්න ඒක අපි මොනිටර් කරනවා කොහෙන්ද මේ වැඩි අපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙලාවල් ගැන අපි පොඩ්ඩක් මොනිටර් කරනවා. ඔන්න මම එව්වා මේ රික්වෙස්ට් එකක් වීඩියෝ එක ඔන් කරගන්න.
මොකද මල් නම? ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සුසිත. සුසිතා කිය. ස්වාමීන් වහන්සේ මට මට තේරෙනවා මේ දුක් මල්ලි මේ ඔයාගේ මේ ඔයා අනිත් පැත්ත හැමතිස්සෙම කැමරාවක ඉන්නකොට මූණට ආලෝක වෙනවත කැමරාව කන්න මේ කන්න පැත්තට හරව එතකොට හරි මේ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දේ මට මේ තේරෙනවා සංඛාර දුක්ඛ කියන එක මට පොඩ්ඩක් මේ පැහැදිලි කරලා දෙන්න දැන් අපි මොකක් හරි එකක් ඇහි ස්පර්ශ ආයතන 6න් දැන් ඔය 6 විතරනේ අපිට තියෙන්නේ. දැන් මේ 6 ගැන අධ්‍යයනය කරන ලෝකෙම අධ්‍යයනය කරලා ඉවරයි. ඒ ලෝකේ ඔය 6න් වෙන වැඩ පිළිවෙලනේ තියෙන්නේ. එතකොට මේ මොකක් හරි දැක්කහම නම ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඇහෙන් රූපය දැකපුවකින් හටගන්නේ මනේ උපේක්ෂා හට ගන්නවා. පැටේනවනේ. දැන් ඇහෙත් නැහැ රූපේත් නැහැ වේදනා. නමුත් ඇහෙන් රූපයක් ගන්න නම් අව්‍යාවගත පටිච්චසමුප්පාදයක් ක්‍රියාතලා ඒකේ පටිච්චසමුප්පාදේ වේදනා කියන උපේක්ෂා වේදනා තියෙන්නේ. පැටේනවනේ. ඒක මම පටිච්චසමුප්පාද විභංගයේ තිබිලා ටූම්බ මනදම් ඉස්සර පෙරන තියෙනවා. ඔන්න ඕකේ විඥානයේ නිරුත් සමනන්තරව මන නිර්මාණ. මණ්ඩ ධම්ම කට්ටේ නම සැප දුක උපේක්ෂා හට ගන්නවා. එතන රූපයක් දැකලා සැප දුක උපේක්ෂා හට ගන්නවා. හැබැයි සැප දුක උපේක්ෂා හටගන්නේ රූපේ නෙමෙයි. මන ධම්ම වලින්. ඒ රූපයට අදාළව Tamanට අදාළව තියෙන මන ධම්ම ලෝකයක් තියෙනවා. අන්නේ මන්ට තියෙන ධම්ම කට්ටේ දැන් ෆෝන් එකක් ඕන් කාට පස්සේ වටේ තියෙන නෙට්වර්ක් ඔක්කොම කනෙක්ට් වෙනවනේ. දැන් ෆෝන් එක ඕන් කරාම නෙට්වර්ක් ඔක්කොම කනෙක්ට්. තමගෙන දැන් ඩයලොග් නම් ඩයලොග් වැඩ කරනවා. මොබිල් නම් මොබිල් වැඩ කරනවා. ඩුවල් සිම් නම් ඩුවල් සිම් වැඩ කරනවා. සිම් 10ක් නම් සිම් 10ක් වැඩ කරනවා. වැටෙනවනේ. අන්න ඒ වගේ මේ මනට ධම්ම කටලා සැප දුක උපේක්ෂා එනවා. සැප කෙරේ තමයි රාගයෙන් මේ තමයි ආශ්‍රාද හැදලා විපරණාව දුකේ හටගන්නේ. දුක් වේදනාවක් ආවොත් මන ධම්ම කට්ට වෙලා ඊට පස්සේ දේශයෙන් ඔකත් බැඳෙන දුක් වේදනාව දේශයෙන් බැඳෙනවා. බැඳෙන දුක දුකයක් හට ගන්නවා. ඊළඟට උපේක්ෂා වේදනා. දැන් උපේක්ෂා වේදනාවක් ආවහම ඔන්න ඕක කෙරෙහි අවිද්‍යාවෙන් බැඳෙනවා වගේ තව දෙකට කඩා ගත්තා නම් හරි විචිකිච්ඡා උද්දච්ච කියන දෙකට කඩා ගන්නවා. ඔය මේ උපේක්ෂා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙන එකට අයිති විචිකිච්ඡා සහ උද්දච්ච. මම අද දැන් මේක කලින් ඉස්සර කරා මෝහ කියලා ගන්න කෙටියේ මෝහ කියලා ගන්නවා රාග දේශ මෝහනේ තියෙන්නේ. දැන් මෝහේ මෝහ මූල හිත් තමයි විචිකිච්ඡා සහ උද්දච්ච. වැටහෙනවනේ? දැන් යමක් දැකලා උපේක්ෂා සහගත හිතක් කරලා එතනින් එහාට තමයි විචිකිච්ඡා හටගන්නේ. අනේ ඒ උපේක්ෂා වේදනාවේ විචිකිච්ඡාවෙන් බැඳුනොත් එහෙම. උද්දච්චයෙන් බැඳුනොත් අන්න එකට කියනවා සංඛාර දුක්ඛයක් කියලා. ඒත් සංඛාර දුක්ඛය කියන්නේ කෙටියෙන් කියන මෝහයෙන් බැඳුනා කියලා කියන කෙටියෙන් කියනවා. ඒක තවට එක්ස්පෑන්ඩ් කරොත් වැඩිපුර විස්තර කරොත් එහෙම කියනවා විචිකිච්ඡා සහ උද්දච්ච. පොදු විචිකිච්ඡා උච්ච දෙක සැප දුක නෙමෙයි හරනේ. ආයේ උපේක්ෂාවක්. දැන් මම ලෝකයක් කියලා මහ උද්දච්චයෙන් හටගන්නේ මහ ලෝකයක් කියලා. ආන්නේ ලෝකයක් කියලා උද්දච්චයෙන් හටගන්න එක කැලලක් තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ විචිකිච්ඡා සැක කරන එක තියෙනවානේ. අන්න සැකයෙන් යමක් එක බඳුනහත් ඒත් තරන උපේක්ෂා. ওই දෙක තමයි සංඛාර දුක්ඛය කියන්නේ. ඔව් මයික් එක හරි. තුනේ මේකතු කියන්නේ දුක්ඛාර සත්‍ය. අන්න ওই තුනේ එකතු දුක්ඛාර සත්‍ය. හරියටම හරි. තේරුවන් සරණයි. හොඳයි සුසිත් හොඳයි තේරුවන් සරණයි. හොඳයි අපි හඳුන්නේ චමින්ද මං ඔයාව අන්මියුට් කරනවා. අන්න හරි. ඔව්. අන්න හරි. හරි. බෑ. ඔව්. හරි. හරි. චමින්ද ඔයා අන්මියුට් කරලා තියෙන ඔයාලගේ ගැටලුව අහන්න. හෙලෝ. චමින්ද හෙලෝ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ චමින්ද කතා කරන්නේ කිරිබජ්ජෝනේ. ඔබ වහන්සේ අර මට එදා අර දීප උපදෙස් ටික මම ඒ විදිහටම කරා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර මම වින්හොෆ්ගේ අර බ්‍රීතිං එක්සර්සයිස් එක කරා. ඊට පස්සේ අර ටැපින් එක්සර්සයිස් එකක් කරා. දැන් දවස් 3ක් විතර තිස්සේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ මට කිව්ව සති දෙකක් විතර වඩාගෙන යන්න කිව්වනේ. මට ඒකෙදි මට දැන් තේරුම් ගත්ත මට මොකක්ද ඇත්තටම මේ තත්ත්වය කියලා. මට තේරුම් සම්මත මම ඔබ වහන්සේට කිව්වා මගේ ඔළුව දෙපැත්තට හයියෙන් වයිබ්‍රේට් වෙනවා කියලා.
ඔව් ඔව් ඒක ඇත්තට මම දැන් තේරුම් ගත්තේ කොහොමද වෙන්නේ කියලා. අර මගේ කුණ්ඩලිනී අවදිවලා කර කොඳු නාටය දිගේ ශක්තිය උඩට ආවට පස්සේ ඔව් බෙල්ල හිර වෙලා ස්වාමීන් වහන්සේ අර මට තියෙන හයියෙන් අපි බිත්තියට අත තද කරොත් පුළුවන් තරම් ඇගේ ශක්තියෙන් අත වෙවුලන ඕනේ එතනින් හට යන්නේ නැතුව. අන්න ඒක තමයි මගේ ඔළුවට වෙන්නේ. අර දෙපතට වයිබ්‍රේට් වෙන එක. දැන් අර ටැපින් කරාට පස්සේ ඒක අඩු වුණා ස්වාමීන් වහන්සේ. අන්න හරි ස්වාමීන් වහන්සේ. ප්‍රෙෂර් එක වැඩිලා ඔළුව එතනින් හට යන්නේ නැහැ ශක්තිය මුදුරින් තද වෙලා. බෙල්ලේ. ඉතින් දැන් මම ටැපිනුයි අර වින්හොෆ්ගේ බ්‍රීතිනුයි කරන්න ගත්ත ස්වාමීන් වහන්සේ. මට ආපු ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මට අර සුඛය දැනෙනවා දැන්. හැබැයි ප්‍රීතිය කියන දෙයක් මට දැනෙන්නේ නැහැ විශේෂයෙන්. බොහොම නිවිච්ච ස්වභාවයක් ඇඟට දැනෙනවා හිතට. මොකද විශේෂ ප්‍රීතිය කියලා දෙන්නේ නැහැ. හැබැයි අර කූල් ගතිය දැනෙනවා. ඒකත් මුළු ඇඟේම නෙවෙයි කකුල් දෙක ඉනෙන් පල්ලෙහාට පපුව පිට වගේ තමයි දැනෙන්නේ. මට ආපු ගැටලුව තව ටික දවසක් මම ඔක දිගට වඩාන්න ඕනේ. මොකද දැන් දැහැන වැඩිගෙන එනවා. වැඩ ඉවරුනේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මට ආපු ගැටලුව ස්වාමීන් වහන්සේ දැන් අර මට දැන් මම පැයකමාරක් විතර වගේ භාවනා කරනවා දැන් දිගටම. අර කුණ්ඩලිනී එකේ පැයකමාර ඇතුළත 10 15 20 පාරක් විතර වගේම අවදි වෙනවා. ආයි කොන්ද දිගේ එනවා, ආයි බෙල්ලට එනවා. ඒක ස්වභාවික දෙයක්ද ස්වාමීන් වහන්සේ? ඔය දැන් වෙලා තියෙන මට දැන් මේක නැගීගෙන ආවා ඊට පස්සේ සිහිය සතිය දැන් සතිය කැඩිච්චම ආයෙ පහළට වයින්නවා. සතිය ආයෙ ආයෙ කැඩෙනවා. දැන් මේක දිගට සතිය තියෙන්න බෑ. දැන් මට හිතෙන්නේ දැන් ඔය වෙලාවට වෙලා තියෙන අපි දැන් මේ සතියක දවස් දෙකක් තුනක් පැය දෙකක් භාවනා කරා මදි මල්ලි ඕනාම ඔය දවස් 9 නිසලානේ රිට්‍රීට් තියෙනවනේ අපි. එහෙමයි හම්බුනේ. ඒකට ඇවිල්ලා එක දිගට දවස් 9 දිගටම ඇද්දොත් එහෙම මොක හරියනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ හොඳම තව එකක් ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේක අර අපේ නැන්දලා අපි හැමෝම කියන විතර කියන එක තමයි පංචස්කන්ධය. ඒක මට තේරෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් මම ඔබ වහන්සේගෙන් ඒක ඇහුනොත් මම හිතන්නේ මේක සමුගත වෙනකොට ප්‍රයෝජනවත් වෙයි කියලා මම අහන්නේ. දැන් අපි පංච ద్వාර ගැන කතා කරනවා. පංචකාම අරමුණු මේ ద్వාර පහ. නමුත් අපි පංචස්කන්ධය කියලා කියන රූප වේදනා සංඥා සංකාර විඥාන. අර එතකොට අර හුඟක් අය පටලන පංචස්කන්ධය කියුවම මේ ඇඟ පේන නැහැ කරන දිවනාසය ශරීරය තමයි ඔලුවට ගන්න. ඒ දෙක පරස්පරයි නේද ස්වාමීන් වහන්සේ? ඒ දෙක මීට කලුතර මේ චන්දන මල්ලි අහන වෙලාවේ එක මල්ලි කියන ප්‍රශ්නයක් ඇහුවා. ඒ මල්ලි අහපු ප්‍රශ්නේ වැරදි. මේ පංචස්කන්ධය කියන කයට කියන නමක් නෙමෙයි. පංචස්කන්ධය ඇහෙන් පංචස්කන්ධයක් තියෙනවා. ඇහෙන් ඇහැට ගත්තාම ඇහැට රූප පේනවා. ඒවයි වේදනා තියෙනවා. ඒවා සංඥා තියෙනවා. වර්ණ සංඥා. ඒවා ඇහෙන් සංකාරන විඤ්ඤාණ චක්කු විඤ්ඤාණ හදා ගන්නවානේ. කනෙන් තියෙනවා. කනෙන් සද්ද රූප, සද්ද වේදනා, සද්ද සංඥා, සද්ද සංකාර, සද්ද විඤ්ඤාණ. නහයනුත් පංචස්කන්ධය තියෙනවා. විනුත් පංචස්කන්ධ, කයනුත් පංචස්කන්ධ, මනනුත් පංචස්කන්ධ. 6 5 30ක් තියෙනවා. ඔන්න ඔය 30 තමයි පංචස්කන්ධය කියන්නේ. ඔය අයිටම් 30කට තමයි පංචස්කන්ධය කියන්නේ. වැටහෙනවනේ? ඊළඟ ඔය 30 විතර නෙමෙයි. අතීත, අනාගත, වර්තමාන. තුන් කාලෙම තියෙනවනේ. දැන් බුදුරජාන් වහන්සේ කියනවා තථාගතයන් වහන්සේ කියනවා සාරා සංගේ කල්පලක්ෂේ පෙර තමයි පෙරුම් වල පටන් ගත්තේ. අන අතීත පංචස්කන්ධය. ඊට පස්සේ එන අතරේ දෙවිදත්තට හම්බලා දෙවිදත්තත් එක්ක රණ්ඩු දෙවිදත්ත රණ්ඩු දිගින් රණ්ඩු වෙනවනේ. ඒතර ඒ රණ්ඩු ආපු ගමන අතීත පංචස්කන්ධය ඒකයි තියෙන්නේ. වැටහෙනවනේ? එහෙම. ඒතර අතීත අනාගතෙත් ඇයිති. අනාගතේ බුද්ධ ශාසනය අනාගත බය කියලා සූත්‍රවල තියෙන්නේ. අනාගතේ මහණෙනි මෙහෙම වෙනවා. එහෙම සූත්‍ර විස්තර කරලා තියෙනවා. ඉතින් ඒතර දැන් අනාගතය ගැන කියලා තියෙනවා. අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත. හීනේව තියෙන ප්‍රනීත රූප පංචස්කන්ධ තියෙන හීන ඒවා තියෙන ප්‍රනීතේව තියෙනවා. දුර තියෙනව තියෙන ඈත තියෙන ළඟ තියෙනව තියෙනවා. ඔන්න ඔහොම මුළු මේ සසර පැවැත්මේ එක සත්‍යයක් ගත්තා. දැන් මල්ලි ගත්තොත් එහෙම චමින්ද ගත්තොත් එහෙම චමින්ද සංසාරේ පටන් ගත්ත නැත කවදා හරි තියෙනවනේ. එහෙමයි. අන්නේ පටන් ගත්ත තැන ඉඳලා ඔබතුමා අවසානයේ රහත් වෙලා පරිනිර්වාණයටපත් වෙනවනේ. අන්නේ පරිනිර්වාණය පත් වෙනකන් තියෙන සියලුම ඇහෙන් දැක රූප, ශබ්ද, ඇස කන දිවනාසය ශරීරයෙන් දැක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෙන් හැදිච්ච ඔය 30 ඒව අතීතරව තුන් කාලේ ඔක්කොම එකට එකතු කරලා කැටි කරගත්තාම තමයි පංචස්කන්ධය කියන්නේ. එතකොට පංචස්කන්ධ කයට කියනම නෙමෙයි. මගේ ලෝකේ. අර ඔබතුමාගේ ලෝකෙට අතීත අනාගත වර්ණ තුන් කාලේ නේද? දැන් මොන්ටිසෝරි හිටවක ඕකටයි. තුන් කාලේ. ඊට කලින් ගත්තොත් කලින් 100ක් වසර ඒකත් ඇයි 1000කට ඇයි මුල පටන් ගත්තා නම් එතනත් ඇයි අනාගතේ තව කොච්චර රහත් වෙලා පරිනිර්වාණ යනවනේ අන්න යනකම් ඇයි ඒ ඔක්කොම එකතු කරන් තමයි පංචස්කන්ධය කියන්නේ පංචස්කන්ධය ස්වාමීන් වහන්සේ තව එකම ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි කියනවා පංච ද්වාර ගැන කතා කරනවා ඇහැ කන දිව නාසය ශරීරයෙන් අර ඒවෙන් කාම බින්දිනවා ඒක මනෙන් තමයි
හදාගන්න කියලා. පංචකාම දොරට පංචකාමයේ. ඒතකොට ස්වාමීන් වහන්සේ මට දැනෙච්ච ගැටලුව තමයි ওই පහටත් වඩා අපි හිතෙන් නේද කාමය කරන්නේ? ඇයි හිත කාම දොරටුවක විතර ගන්නෙ නැත්තේ කියලා. දැන් පංචකාමය කියලා පහක්ම අයින් කරලානේ. ඔව්. ඔව් වැරදිනේ. කාම අරමුණු ටික එන්නේ ඒ වයින් තමයි. හැබැයි ආපු එක අරගෙන දැන් අපි හිතමු මෙහෙම දැන් මනට විතරක් දැනෙච්ච ධම්මයකට අමෝ මට නියම ධම්මයක් හම්බුනේ. එහෙම කවුරුත් බැඳින්නේ නැහැ. ධම්ම හම්බෙද ස්වාමීන් වහන්සේ අපි හිතමු පරණ අපිට මොකක් හරි අපි හිතමු ඕකේ මොන හරි එක්ස්පීරියන්ස් එකක් මතක් කරලා අපි අනාගතය ගොඩන අපේ ජීවිතේටවත් ඒ වගේ දෙයක් නොකරපු නොවින්ද දෙයක් ගැන අපි හිතෙන් විඳිනවා. එතකොට ඒක අපි දැන් ශරීරයෙන් මිදපු දෙයක් නෙවෙයි. නමුත් අපි ඇස්පිරේෂන් එකක්. ඔව් මට තේරෙනවා. මනසින් තමයි මේක ප්‍රොසෙස් කරන්නේ. නමුත් දැන් අනාගතේ මොකක් හරි විඳිනවා කියලා හදන්නේ. එක රූපයක් බලන්න ඕන. ශබ්දයක් අහන්න ඕන. ගන්ධ සුවඳ දකින්න රසක් දැනන්න. පහට පහසක් ගන්න ඔය පහෙන් එකක් ඇරෙන්න එකක් හදන්නේ නැහැනේ. දැන් මෙන්න මෙහෙම එකක් මං අනාගතේ ෂෝක් ධම්මයක් හදලා වඩ ගන්නවා. එහෙම එකක් වෙන්නේ නැහැනේ අපි. නෑ එහෙම ස්වාමීන් වහන්සේ. අර පහෙම තමයි එකත් විඳින්න වෙන්නේ. ඔය පහෙන් තමයි ගන්න. මේ දොරටු පහ තියෙනවා. ඒ දොරටු පහ අරගෙන මන ඇතුළේ මේක ප්‍රොසෙසරේ. මන ධම්මත ප්‍රොසෙස් කර යන්නේ. ඔය කෙලස් ඔක්කොම තියෙන ධම්ම ලෝකේ තියෙන කෙලස් තියෙන ඔක්කොම ධම්ම ලෝක. ආසව කෙලස් චෛතසික ඔක්කොම ධම්ම ලෝකේ තියෙන. එහෙම සමනස. තේරෙනවද සමනස? කියව ගන්නව නම් වැඩිපුර ගණන් ආයතන විභාගය කියවන. ආයතන විභාගයේ තියෙනවා මේ ආයතන විභාගයේ කියවලා ඉවර ඊට පස්සේ තියෙන මොකද අභිධර්ම සංග්‍රහයක් තියෙන යටි. අන්න ඒක තියෙන අභිධර්ම පිටකේ තියෙන. එහෙම සවනස සවනස් තව එකම එක දෙයයි සවනස් දැන් දැහන් වඩද්දී ඔය කුණ්ඩලිනී අවදි වෙනවා කියන එක ඒක චතුර්ථ ධානය දක්වම හැමදාම වෙන දෙයක්ද නැත්නම් ඒක ටික කාලයකට නතර වෙන දෙයක්ද? ඒ කියන්නේ මට තේරෙන එක බාධා හැමදාම සෑම භාවනාවට තරම් දැන් කියන්නේ ප්‍රථම ධානය යන්න කලින් කුණ්ඩලිනී අවදි විය යුතුමයි. එහෙමයි සවනස්. කුණ්ඩලිනී අවදි නොවි යන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මුලදිම කුණ්ඩලිනී අවදි වෙන තමයි හිර වෙලා රිදෙන්න ගන්න මල්ලික වගේ. එහෙමයි. ඕක හිරලා ඔක්කොම උඩට ගියාට පස්සේ සහස පිබුදුනහම ඒක බ්ලොකේජස් නැහැ. එහෙමයි සවනස්. අවදි වෙනවා අවදි වෙච්ච බව දන්නෙත් නැහැ රිදෙන්නේ නැහැ. එහෙමයි. ඒක හොඳට කොන්ද කිනලා හොය ඉන්න පුළුවන් රිදෙන්නේ නැහැ එතකොට. දැන් රිදෙනකොට අහුවෙන මේ අවදි වෙනවා කියලා අහුවෙනවා. දැන් ඊයේ මට උනේ හාමුදුරනේ මේ මම භාවනා කළ රෑ 12ට විතර වගේ මම උඩ පල්ලෙහාට ගියා මේ වතුර එකක් බොන්න. පල්ලෙහාට යද්දී වතුර එකක් බීලා එද්දි මම චුට්ටක් ආයේ ඒ ගැන මෙනෙහි කරද්දි මගේ ඇඟේ ආයි හිටගෙනම ඊරෙවම කුණ්ඩලිනී අවදි වෙනවා. ඔය හතර ඉරියව් වඩන්න නැහැ. එහෙමයි සෝනස. දැන් මේ වාඩ්ලා භාවනා කරන වාඩ්ලා වඩේ කන්නේ මේ කවුද එහෙම කිව්වේ? හතර ඉරියව් වඩන්න භාවනා. වඩන්න පුළුවන්. ඔව්. දැන් හො නිදා ගන්න කියලා ඉන්නකොට නිකන් ඇස් දෙක වහගෙන නිකන් නිවන කොච්චර ශාන්ත හිතනවත් එක ටකල නිදාගෙනද කොණ්ඩලිය අවදි. මට තප්පරෙන් දැන් ඒක දැන් උනත් මෙහෙම එකපාර හිතපු ගමන් අවදි වෙනවා සෝමනංශ. නිකන් නිවන් ශාන්ත ඇස් දෙක අරගෙන ඊට ටික දවසක් ඇස් දෙක අරගෙනත් වෙනවා. ඇස් දෙක වහන්න ඕනේ නැහැ ඕකට. එහෙම හඳුනන. ඇවිදින ගමන් හතර දැහැනේ ඇවිදින්න පුළුවන් නේ. එහෙම සෝමනංශ. දැන් තමයි පටලවන් තියෙන කට්ටිය අද කියන්නේ හතරවෙනි දැහැනේදී සම්මා සමාධියේදී චතුර්ථ ධානයේ ආස්වාස පාසාස නිරෝධයිනේ. දැන් ආස්වාස පාසාස කරන හුලං කියලා ගන්නවා. ආස්වාස හුලං කියලා ගත්තේ හුලං ඇවිදින්නේ කොහොමද කියන්නකෝ. හුස්ම කරලා ඇවිදින්න බෑනේ ඉතින්. දැන් ආස්වාස පාසාස කියන්නේ මොකද? ආස්වාස සූත්‍රය. සංයුක්තනිකායේ ආස්වාස සූත්‍රය. ස්පර්ශ ආයතනයි උදයංගම සමුදය අත්තංගම ආශ්වාදාද නිසා නම් ආස්වාසය පූර්ණයි. දැන් ඔන්න ඔය ආස්වාදයේ චතුර්ථ ධානයක පූර්ණයි. හුලං නෙවෙයි. අවිද්‍යාව නැහැ කෙලෙස් හට ගන්න නැහැ කියලා මේ කියන්නේ. එහෙමයි හඳුන්නේ. ඒක අපි හිතන හුස්ම ගන්න නැහැ කියලා. ඇවිදින්නේ කොහොමද එතකොට? ඔය විභජ්‍යවාදීන් අපිට පහර ගහන කන්නේ චතුර්ථ ධානයේදී හුස්ම නැතුණා කොහොමද අවදින්නේ කියලා. එයාලා හිතන්නේ ඒ දෙක එක තැනක් වරද්ද ගත්තා මුළු ත්‍රිපිටකයම පටලැවෙනවා ඒක. ඔව් ආස්වාස පස්ස හුලං නෙමෙයි. ආස්ස සති පස්ස සති හුලං නෙමෙයි නේද? එහෙමයි සෝමනංශ. බෙටන සෝමනංශ ඔබ වහන්සේට තෙරුවන් සරණයි සෝමනංශ. බොහොම පිං අපේ හාමුදුරනේ මං දුෂ්මන්ත ඔයාව අන්මියුට් කරනවා ඉන්න තැනයි වීඩියෝ එක ඔන් කරලා සම්බන්ධ වෙන්න. Hello. Terima kasih. ඉන්ස්ට්‍රක්ෂන් දැන් සියලු දෙනාටම දැන් තමන් ඉන්නකොට තමන්ගේ මූණට ආලෝකය වෙන විදිහට
ෆෝන් එකනේ මොකක් කරේ තියාගන්න දැන් හැමතිස්සෙම ඉන්නේ අනිත් පැත්තට ඉන්න කට්ටිය. දැන් මක වීඩියෝ කරන නිසා ඒ තමන් හැමදේම කන්න ජනේලය පැත්තට ඉඳලා ඒක ලයිට් එක පැත්තට මූණ හරලා ඉඳලා මේ ගන්න කියන්නේ. හොඳයි අපි හොඳයි මම සියලු දෙනාට මතක් කරන්න. වීඩියෝ මීඩියා. හරි කියන්නේ දුෂ්මන්ත කියන්නේ. දුෂ්මන්ත කියන්නේ. මල්ලි දුෂ්මන්ත අන්මියුට් කරන හරි. අන්මියුට් කරලා තියෙන අපේ හඳුන්නේ මම අන්මියුට්ලා නෑ ස්ටක් වුණා වගේ මම හිතනවා. ඔයා වීඩියෝ එක හදන්න ගියද වගේ මට දැනුනේ. දුෂ්මන්ත පොඩ්ඩක් ඉන්න මම ඔයාව අන්මියුට් කරනවා. ඔයා මියුට් එක ඔබන්න යන්න එපා. ඔයාට අන්මියුට් කරන්න බෑ. මොකද ඒ විදිහට මේ arrangements දාලා තියෙන්නේ. මට පුළුවන්නේ මල්ලි? ඔබ හන්දට පුළුවන්. එයාගේ මේ වීඩියෝ එකයි ඔබ ස්ටක් වුණා අපේ හඳුනේ මොකක් හරි ඩ්‍රොප් වුණා ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් ඩ්‍රොප් වුණා. හොඳයි මේ Galaxy A50 කියන එක නම් මම ගන්නම්. අපි දුෂ්මන්ත ආහම ආච්චරක අවස්ථාව ගන්න ලබා ගන්න දුෂ්මන්ත Galaxy A50 කියන එක සම්බන්ධ වෙන්න සියලු දෙනාම එක ඔන් කරගන්න ඕගොල්ලන්ගේ වීඩියෝ එක ඒකෙන් තමයි සජීවීව සම්බන්ධ වෙන්නේ YouTube එකේ ඉන්න කට්ටියත් එක්ක වීඩියෝ එකෙන් තමයි ඔයගොල්ලෝ සජීවීව හම්දුරත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක තමයි වීඩියෝ එක ඔන් කරගන්න කියලා කියන්නේ. වීඩියෝ එක ඔන් කර ගැනීමේදී අර හම්දුර පැවසු විදියට අර ගැස්සෙන ඒවා ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න YouTube එකේ අය මේක බලාගෙන ඉන්නවා. YouTube 200කට වැඩි මේ වෙලාව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක ගැන කල්පනාකාරී වෙලා කැමරා එක ඇඩ්ජස්ට් කරගෙන ලෑස්ති වෙන්න. බොහොම පිං ඕනන් Galaxy A50 කියන එක ඉන්න තැනයි නමයි කියලා සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. මම අංජු භෝගහවත්ත ෆ්‍රාන්ස්වලින් ෆ්‍රාන්සේ මතකයි. ඔව් සමහර මේ මම දැනේ ඒවත් රූප අරූප තමයි කරගෙන යන්නේ. මේ ඔබ වහන්සේ සාකච්ඡා මේ නිරෝධ සමාපත්තියක මේ විස්තර කිව්වා. මට ඒ වුණාට තව ටිකක් දැනගන්න ඕනි. මේ එක මම 10 පාරක් විතර මේව කර අහනකොට අවබෝධ වෙනවා. රූප අරූප රූප කියන්නේ මේ අපිට කැමැත්ත ඇති වෙලා තියෙන අය අරගෙන විදර්ශනා කරන එකනේ. ඔව්. එහෙම ස්වයන්වන්ත. ඔව්. අරූප කියන්නේ එතකොට මේ චක්කු විඤ්ඤාණ ඒවා එහෙම බලන එකද අරූප දැහැටි. ඔව් මට දැන් පුතුරු වුණාට ප්‍රාන්ස් ප්‍රෝග්‍රෑම් ද ආලෝකයත් චතුර්ථ දැන වැඩනනේ. එතනින් එහාට මේ හතරවෙනි දැහැනේ ඉඳගෙන කරන්න ඕන අනන්ත ආකාශය කියලා අහස අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරනකොට ටික වෙලා ගියාම අනන්ත ආකාශයට ඔය යන්න ගන්නවා. එතකොට දැන් අම්ජි මිස් මතකද තමයි ඔයාගේ ශරීරයේ දැන් එතන චතුර්ථ ධානය ආලෝක කයක් විදිහට ආලෝකය ඇදිච්ච නම් අර අපිට ඩිෆයින් වෙච්ච කයක් තිබුණානේ හැඩතල තියෙන. අනේ හැඩතල තිබිච්ච කය ශරීරයේ ආලෝක සුදු වෙච්ච කය ඉවර වෙලා යනවා. ඉවරලා උඩ යට වට හැමතැනම බලන පැත්තේ අනන්ත අහසක් වෙන ගන්නවා. හරිවනේ? එතකොට අර එක එක රූප ඇහැට පෙනෙන රූප කන්න ශබ්ද රූප ඔය රූප වෙදිච්ච ඔක්කොම ඉවරයි. ගන්ධ රූප රස රූප ඔය ඔක්කොම මේ ලෝකෙට මේ මහා බුදු ලෝකේ ඔක්කොම ඉවරයි. ඒ සතර මහා බුදු ලෝකේ කිසිවක් නැහැ ඉතින් යාට. බලන උඩ යට වට හැමතැනම බලන පැත්තේ අනන්ත අහසක් විතරක් ඉතුරු වෙලා ගන්නවා. ඔව් ඒකත් මම බලනවා හරියට පැහැදිලි මැදිකම තමයි තියෙන්නේ අර හරියට ඔබ වහන්සේ මේ පාර අපි අහගන්නනේ හිටියේ ඇවිල්ලා විස්තර. ඔබ වහන්සේ බැලුණා මේ අපේ ප්‍රෝග්‍රෑම් එක. ඔව් ඒකයි. ඔව් ඊට පස්සේ ඊට පස්සේ දැන් අන්න උඩ යට වට හැමතැනම අනන්ත ආකාශයක් කියලා මෙනෙහි කරනකොට බලන අපි උදාහරණයක් විදිහටම අහසට ගිහිල්ලා අහසේ වලාකුළු නැති දවසක උඩ යට වට හැමතැනම බැලුවොත් කොහේ ගියත් අපි තමන්ගේ දැන් ඇහැක් උඩ බැලුවොත් එහෙම කොහේ බැලුවත් පේන්නේ අහසනේ පේන්නේ. අන්න ඒ වගේ මේ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන එක දිගට මෙනෙහි කරනකොට අනන්ත ආකාශයක හිත පිහිටන්න ගන්නවා. එතකොට නොඑක් වෙනස් තිබි රූප තිබිච්ච ඇහැට පේන රූප සාද්ද ඇහෙන ඔක්කොම නැති වෙලා යනවා.
එතකොට මේ ලෝකේ තියෙන ඔක්කොම අයින් වෙනවා. අයින් වෙලා එකම දේ තමයි තියෙන්නේ බලන දේ අහසක් විතරක් පේන්න ගන්නවා. වැටෙනවනේ. ඔව්. අන්න ඒ මට්ටමට වඩලා ඉවර කරගෙන ඉතින් පස්සේ ඊළඟ ස්ටෙප් එක මට මැසේජ් එකක් දාලා අහන්න. එතකොට එතෙන්ට ඒක වඩලා පූර්ණ කරගන්න ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එක ඉස්සර කර දෙන්න. මහත්යක් තියෙනවනේ ළඟටලා. මහත්ය දෙන්නම කරනවා. හාමුදුරනේ මට මං ඔබ වහන්සේත් එක්ක මීට කලින් මම මේ ගැන කතා කරලා තියෙනවා. මං කියලා තියෙන මේට අවුරුදු 15ක් 20ක් තිස්සේ මං අහස අරමුණු කරගන්නවා කියලා. මං අහස අරමුණු කරගන්න පුළුවන් S2 වහගත්තු ගමන් අහස අරමුණු වෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ මම දැන් කර්මස්ථාන වඩනකොට මම ඔබ වහන්සේ කියන විදිහට හැමදේම මම කර්මස්ථාන වඩනවා. එතකොට මට මුලින්ම සාමාන්‍යයෙන් මම අහස ආලෝකය අරමුණු කරනකොට මට ආකාශය පේන්නේ. ආකාශය අරමුණු කරනකොට මට ආලෝකය පේන්නේ. මොකද ඒක මට හිතාගන්න බෑයි කියලා. හිතන දේ නෙමෙයි වෙන්නේ. වෙන දෙයක්. ඒ කියන්නේ මං අහස උදාහරණයකට අහස අරමුණු කරනකොට මට ආලෝකය වෙන දෙයක් පේනවා. ආලෝකය ගැන හිත පස්සේ ඒකේනකොට මම ඒක ගැන හිතනකොට මට අහසයි පේන්නේ. අහස අරමුණු වෙනවා. මෙහෙමද දැන් අපි දැන් මේක මට තියෙන කතන්දරේ වෙලා තියෙන මම දැන් චතුර්ථ ධ්‍යාන දැන් ඔබතුමාට අනුපුර ටිකෙන් ටික වැඩි දැහැන් අතර පිළිවෙලට පූර්ණ වුණානේ දැන් මතකත් නැහැ. ඔව්. එහෙම දැන් අපි හැමතිස්සෙම දැන් නිවන් ශාන්තියට හිත තියලා දැන් ඔය මොන කර්මස්ථානයක් ඇදුවත් දැන් අපි දැන් ආලෝක කර්මස්ථාන වඩුව කියලා ගනිමුකෝ. ඉතින් ආලෝක කර්මස්ථාන වඩද්දිත් ආලෝකය කියන එක අර්ථ දෙකකින් ගන්න ඕන. එකක් තමයි මේ භෞතික ආලෝක අනිත් තමයි ලෝකයෙන් මිදීමේ ආලෝකය නිවන් ශාන්තිය. ආන්නේ එක නිවන් ශාන්තියට හිත තියලා ආලෝක කර්මස්ථාන වල එතන හරියනවා. බබාල දෙන්නේ මතක් කරගන්න. බබාල දෙන්නේ මතක්. බබාල දෙන්නේ පුතාල දෙන්නේ මතක් කරගන්න. හොඳයි. හොඳයි. හොඳයි හැමදෙන්න තව තියෙනවා මට පොඩි වෙලාව තියෙනවද දැන් ඔබ වහන්සේට? කියන්න. මේ සයන්වාස මම අර සචිත් මල්ලිත් කතා කරන කිව්ව ඔබ වහන්සේ අර නීල් ජලාශයකට නීල් දාපුවම ඒක කැටි කරලා ගන්නවා. අන්න හරියට. ධර්මයේ පොඩ දැනගන්න. ඔව් ඒක අරගත්තට පස්සේ ඒ කියන්නේ අපේ අර මේ අපි හිතන විදිහට ඔය මන්තම් ඔක්කොම එකතු වුණාම අපේ කර්ම ශක්තිය අනුව ඒවා රහත් වුණත් ඒවා ඵල දෙනවා කියන එකද කිව්වේ? නෑ ඒ කිව්වේ දැන් අපි ආකාශ ධාතුවේ දැන් ඔබතුමී දැන් මම ආකාසාඥාන්ත හැදුනහම අනන්ත ආකාශයක් පේන ගන්නවනේ දැන් විඥාන ධාතුව කියන එක නිල් ටික නම් ආකාශ ධාතුව විඥාන ධාතුවට තමයි ආකාශ ධාතුව පේන්නේ. ඒතකොට විඥාන ධාතුව අනේ ධාතු තලයේ කියන්නේ සියුම් නිකන් අර අපි නිල් ටික වගේ අන්න ඒක කැටිකල තමයි හිත හකුලවන්නේ. දැන් හිත හකුලන ආකින්චන නේව සංඥා ඥා සංඥා හදන්නේ. එහෙම කියලා හිත අවසන් නැති වෙලා යනවා. නැති වෙලාගෙන නැවත එනකොට තමයි අන්න නිරෝධ සමාපත්තිය තමයි ඊළඟට ආයෙ එන්නේ. ඒව තමයි අර ආපහු බැල්ම ඇතුළේලා ආපහු පිඹුනා වගේ වෙන්නේ. පිඹුනා වගේ ආයතන හිතාරලා හිතෙන් ආය ආකාශ ධාතය කළා. ඒ ආකාශ චතුත් එලා ආයතන චතුත් ධානයට එන මේ ආලෝකය පේන්න ගන්නවා. ඒ ආලෝකයට ආලෝකය ඊළඟට දෙවෙනි තුන්වෙනි දැහැන පළවෙනි දැහැන ඊට ඇස්සරියාම මේ නිකන් පරිසරය. ඔව්. දැන් මානසික උඩට ගිහලා ආය පහට බහගෙන ඔක්කොම ටික අන්න හරි. ඔව්. හොඳයි. ගොඩක් පින පහසෙට මේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම අහනවා ඉතින් ඔව් ඒක තමයි හොඳයි භාවනාත් කරනවා මේ දවස්වල හොඳටම හොඳයි පුතා දෙන්න මතක් කරගන්න හොඳයි තිරුවන් සරණයි හොඳයි